ආයුබෝවන් දුවේ පුතේ අපි අදත් ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් එක්ක ඔයාලත් එක්ක සම්බන්ධ වෙනවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂයේ 7 වෙනි නිපුණතාවය මුදල් සහ මූල්‍ය ආයතන. ඉතින් පුතේ අපේ පාඩමේ කාලච්ඡේද තියෙනවා 40ක්. ඒ කාලච්ඡේද 40ට අදාළව කොහොමද මේ විෂය මාතෘකාව අපේ පාඩමේ කොටස් දෙකක් තියෙනවා මුදල් සහ මූල්‍ය ආයතන. ඒ ටිකෙන් කොහොමද ඔයාලට වැදගත් තොරතුරු කීපයක් sannivedanaya කරන්න කියන එක අපි මේ පාඩමත් එක්ක සාකච්ඡා කරලා බලමු. උපන් තිරේ දිස්සෙනවා පාඩමේ නිපුණතාවය නම ව්‍යාපාරවල පැවැත්මට හා වර්ධනයට මුදල් හා මූල්‍ය ආයතන දක්වන දායකත්වය. එහෙනම් අපි මුලින්ම අපිට කතා කරන්න වෙන්නේ මුදල් සම්බන්ධයෙන්. දැන් ඔයාලට හතේ එක නිපුණතා මට්ටමේ තියෙනවා ගනුදෙනු පහසු කර ගැනීම සඳහා මුදල් භාවිතයේ වැදගත්කම කියලා. ඒතර පේනවා මේ රූපසටහනක් තියෙනවා පුද්ගලයෙක් ඉන්නවා එයාට මෝටර රථයක් ගන්න අවශ්‍යතාවය තියෙනවා. මෝටර රථයේ හිමිකම මෙයාට ගන්න නම් මෝටර රථයේ විකුණන කෙනාට මොනවා හරි දෙන්න ඕනේ. ඉතින් මෙයා කල්පනා කරනවා කොහොමද ගන්නෙ මම මේක සල්ලිම දීලා ගන්නවද කල්බදු ක්‍රමයට ගන්නවද නැත්නම් ණයක් අරගෙන ගන්නවද කියලා මෙයාට විවිධ තෝරා ගැනීම් කීපයක් තියෙනවා. ඒ අපි අද දකින වර්තමානයේ. හැබැයි පුතේ අදට කලින් ඉස්සර හිටපු මිනිසුත් මේ අවශ්‍යතා හා වුමනා තෘප්තිමත් කරගත්තා. ඒ තෘප්තිමත් කරගන්න විවිධ භාණ්ඩ හා සේවා පරිභෝජනය කරා. ඒවා වෙන වෙන අයත් එක්ක හුවමාරු කරගත්තා. මගේ දූල පුතාලා පළවෙනි පාඩමේදී ව්‍යාපාරවල විකාශනයත් එක්කම මුදලේ විකාශනය ගැන පොඩ්ඩක් කතා කරලා ඇති. මම පුංචි මතක් කිරීමක් කරොත් එහෙම මේ මුදල් කියන එක කවදද ලෝකෙට භාවිතයට ආවේ කියන එක ගැන අපිට නිශ්චිතව කියන්න බෑ. කොහොමටත් මූලාශ්‍ර සහිතව නම් වාර්තා වෙන්නේ ක්‍රිස්තු පූර්ව 640 විතර තමයි තුර්කියේ ලිඩියා කියන ප්‍රාන්තයේ මුදල් භාවිතා වුණා කියලා තමයි සාධක හමු වෙන්නේ. හැබැයි ඉතින් අපි දැන් බෞද්ධ දර්ශනය වගේ හදාරනකොට අපිට තේරෙනවා විවිධ ජාතක කතාවල පන්නක ජාතකය, සේරි වාණිජ ජාතකය වගේ ජාතක කතා ගත්තාම ඒ වයිද මුදල් හුවමාරු වුණා කියලා කතා වෙනවා. එතකොට ඒ බුදුන් වහන්සේ පහළ වෙන්නත් කලින් උන්වහන්සේගේ බෝධිසත්ව අවදීයේදී. ඒක නිසා මේක අපිට නිශ්චිතව කියන්න බෑ මොන වගේ කාලයකදී ආරම්භ වුණාද කියලා. කොහොමුණත් විවිධ කාලවකවානුවලදී මේ මුදල් කියන එකට හුවමාරුව සඳහා විවිධ දේවල් භාවිතා කරා. එතකොට අපි දරුවෝ දන්නවා ද්‍රව්‍ය මුදල් වලින් පටන් ගත්තාම අපි අද භාවිතා කරන විද්‍යුත් මුදල් වලට එනකන් මුදල් ක්‍රමිකව විකාශනය වෙලා ආවේ. ඒතර කොහොම වුණත් මුදලක් කියන එක සඳහන් කරන්නේ ඒ විවිධ කාලවකවානුවලදී විවිධ දේවල් මුදල් විදිහට භාවිතා කරන්නේ මෙන්න මේව තමයි මුදල් කියලා පොදුවේ දෙයක් නැති නිසා. තේරුණාද? එතකොට අපි නිර්වචනයක් හදා ගන්න ඕන මුදල් වලට ඕනම දෙයකට මුදලක් වෙනවා නම් ඒ මුදල කොහොමද මුදලක් කියලා අඳුනගන්නේ කියලා. එතකොට බලන්න මෙයාට මේ හුවමාරුව සඳහා කාර් එක ගන්න තමන්ට විකුණන කෙනාට මොනවා හරි දෙන්න ඕනේ. එහෙනම් ඒ දෙන දේ මොන දේ දුන්නත් කාර් එක විකුණන කෙනත් පිළිගන්න ඕන මේ කාර් එකේ වටිනාකම මේකෙන් මට ලැබෙනවා කියලා. එහෙනම් පොතේ මුදල් වලට අපිට නිර්වචනයක් හදා ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා හුවමාරුවේදී යොදා ගන්න පොදු පිළිගැනීමක් සහිත ඕනෑම දෙයක් මුදල් නම් මේ කියලා. මේකේ පුතේ වැදගත් වචන කීපයක් තියෙනවා. ප්‍රධානම දේ තමයි මේ හුවමාරුවේදී යොදා ගනු ලබන කියන එක. ඊළඟ වැදගත්ම එක තමයි පොදු පිළිගැනීමක් සහිත. නේද? ඕනම දෙයකට අපි කියනවා මුදල් කියලා. එතකොට මේ පොඩි උදාහරණ දෙකක් ඕගලන්ට තියෙනවා. මුදල් නෝට්ටුවක් තියෙනවා. විද්‍යුත් මුදල් වලට අදාළ කාඩ්පත් වර්ග කිහිපයක් තියෙනවා. මේ තියෙන්නේ අපි මුදල් විදිහට භාවිතා කරන උපකරණ දෙකක් විතරයි. හරි. අපි බලමු ඊළඟට මේ අපි කතා කරන මුදල් වලින් අපේක්ෂා කරන කාර්යයන් මොනවද කියලා. නේද? මුදලකින් අපි මොනවද අපේක්ෂා කරන කාර්යයන් කියලා. ප්‍රධාන වශයෙන් ගත්තාම කාර්යයන් හතරක් ගැන අපි කතා කරනවා. පළවෙනිම කාර්යය තියෙනවා පුතේ විනිමය මාධ්‍යයක් කියලා. අපි එකින් එක කතා කරගෙන යන්. අපි මුලින් කතා කරලා හිටියොත් විනිමය මාධ්‍යයක්, වටිනාකමේ මිනුම් දණ්ඩක්, ඊළඟට තියෙනවා වටිනාකමේ සන්නිධියක් නැත්නම් වටිනාකම රැස් කිරීමේ මාධ්‍යයක්, ඊට පස්සේ තියෙනවා විලම්භීත ගෙවුම් මාධ්‍යයක් කියලා. දැන් අපි එකින් එක පොඩ්ඩක් සාකච්ඡා කරන්න ගත්තොත් විනිමය මාධ්‍යයක් කියලා කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් හුවමාරු කරගන්නකොට අර පුද්ගලයා කාර් එක මිලදී ගන්න මොනවද දෙන්නේ නේද? එතන මුදල් නේ දෙන්නේ. එහෙනම් අන්නේ භාණ්ඩය හෝ සේවාව හුවමාරු කර ගැනීම සඳහා යම් පුද්ගලයෙක් අතරමැදි මාධ්‍ය විදිහට මුදල් භාවිතා කරනවා කියන එක තමයි විනිමය මාධ්‍යයක් කියන එකෙන් පැහැදිලි වෙන්නේ. ඊළඟට තියෙන පුතේ වටිනාකමේ මිනුම් දණ්ඩ. වටිනාකම මනින්න නේද? කාර් එක කීයද? ලක්ෂ 50යි. පෑනක් රුපියල් 10යි. සහල් කිලෝ එකක් රුපියල් 90යි. ආන්නේ විදිහට වටිනාකම මනින්න මුදල් යොදා ගන්න. කියන්නේ මුදල් කියන ඒකකයෙන් තමයි වටිනාකම මනින්නේ. ඊළඟට වටිනාකමේ සන්නිධියක් නැත්නම් රැස් කිරීමේ මාධ්‍යයක්. දැන් මම මාසේ අන්තිමට වැටුපක් ලැබලා
මට පුළුවන් ඒ ලබන වැටුපෙන් යම් ඉතිරි කිරීමක් කරන්න මගේ අනාගත පරිභෝජනයේ හදිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් ප්‍රයෝජනෙට ගන්න. නේද? එතකොට මම ඒ ඉතිරි කිරීම කරන්නේ මුදල් කියන මාධ්‍යය යොදාගෙන. මම රුපියල් 5000ක් ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කරනවා මට ලැබෙන වැටුපෙන්. එහෙනම් මං අන්න අර මං ලැබපු ධනය ඉතිරි කර ගැනීම සඳහා මම යොදාගත්තේ මුදල් කියන මාධ්‍යය. ඒක තමයි පුතේ වටිනාකමේ සන්නිධියක් කියලා කියන්නේ. අන්තිම එක විලම්භීත ගෙවුම් මාධ්‍යයක්. විලම්භීත ගෙවුම් මාධ්‍යයක් කියවහම නිකන් වචනෙන් නිකන් අපිට හරි අමුතුයි වගේ. නමුත් මේකේ ලොකු දෙයක් නෙමෙයි. අපි දන්නවා ගමේ කඩේට ගියාම අපේ විවහාරයේ තියෙනවා පොතට බඩු ගන්නවා කියලා නේද? අපේ දූල පුතාලා සමහර විට අහලා ඇති. එතකොට ඒ මුදලාලිගෙන් බඩු ටික අරගෙන අපි මුදලාලිට කියනවා මුදලාලි මේක පොතට දාලා තියන්න. පඩි ගත්තාම මාසේ අන්තිමට ගෙවන්නම් කියලා. එහෙමනම් අපි අනාගතයේදී ගනුදෙනුව පියවීම සඳහා වර්තමානයේදී ගිවිස ගන්න මුදල් කියන ඒක කියන්නේ ලබන මාසේ ගෙවන්නම් කියලා රුපියල් 10000ක බාණ්ඩ කඩෙන් අරගෙන එනවා. එහෙනම් අනාගත ගෙවීමක් පියවීම සඳහා වර්තමානයේදී ගිවිස ගන්නවා මුදල් වලින්. ඒකට තමයි අපි කියන්නේ විලම්භීත ගෙවුම් මාධ්‍යයක් කියලා. දැන් මගේ දූල පුතාලට මෙතන තව වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි පුතේ මෙන්න මේ විනිමය මාධ්‍යයක්, වටිනාකමේ මිනුම් දණ්ඩක්, වටිනාකමේ සන්නිධියක්, විලම්භීත ගෙවුම් මාධ්‍යයක් කියන හතර මේ පිළිවෙලටම මතක තියාගන්න ඕනේ. හේතුව තමයි මේකේ පළවෙනි කාර්යයන් දෙක මුදලකින් අපේක්ෂා කරන ප්‍රාථමික කාර්යයන්. ඉතිරි කාර්යයන් දෙක මුදලකින් අපේක්ෂා කරන ද්විතීයික කාර්යයන්. අපේ දූල පුතාලගෙන් ඉරිගහන ප්‍රශ්න නේද? MCQ වල ප්‍රශ්න 30ක් තියෙනවානේ. ඒකෙදී අහන්න පුළුවන් පහත සඳහන් වන්නේ මුදලකින් අපේක්ෂිත කාර්යයන් කිහිපයකි. මේවායින් ප්‍රාථමික කාර්යයන් පමණක් අඩංගු වන්නේ කියලා නේද? නැත්තම් මුදලේ ලක්ෂණ ටිකකුත් එක කාර්යයන් ටිකකුත් දීලා මේකේ ප්‍රාථමික කාර්යයක් හා ද්විතීයික කාර්යයක් පිළිවෙලින් සඳහන් වෙන්නේ කියලා අහන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට ඔයාලා මේ කරුණු ටික පිළිවෙලට මතක තියාගන්න එක හරිම වැදගත්. එහෙනම් ඔන්න විනිමය මාධ්‍යයක්, වටිනාකමේ මිනුම් දණ්ඩක් කියන එක මුදලකින් අපේක්ෂා කරන ප්‍රාථමික කාර්යයන්, වටිනාකමේ සන්නිධියක්, විලම්භීත ගෙවුම් මාධ්‍යයක් කියන එක මුදලකින් අපේක්ෂා කරන ද්විතීයික කාර්යයන්. උදාහරණයක් දීලා තියෙනවා. උදාහරණ 4ක් අපි බලමු. මේ උදාහරණ 4න් කියවෙන්නේ මුදලේ මොන කාර්යයන් ගැනද කියලා. දැන් ওই වගේම විදිහට ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රෙත් අහන්න පුළුවන් නේද? මෙහෙම වාක්‍යයක් දීලා, ඡේදයක් දීලා, නැත්නම් දිග ඡේදයක කරුණු කීපයක් දීලා මේ ඡේදයෙන් අදහස් වෙන මුදලකින් අපේක්ෂා කරන කාර්යයන් මොනවාද කියලා හඳුන ගන්න කියලා අහන්න පුළුවන්. අපේ දූල පුතාලා දන්නව නේද? අපේ විභාගයේදී දැනුම, ආකල්ප කුසලතා වගේම දැනුම, භාවිතය, අවබෝධය, විශ්ලේෂණ කුසලතාව, සංශ්ලේෂණ කුසලතාව ඔය සියල්ල අපෙන් මැනලා බලනවා. එහෙනම් මේ පළවෙනි එක බලමුකෝ අපි අරගෙන රුපියල් 35000ක ජංගම දුරකථනයක් මිලට ගැනීම. එහෙමනම් ජංගම දුරකථනය මිලට ගැනීම සඳහා අතරමැදි මාධ්‍ය විදියට යොදාගෙන තියෙන රුපියල් 35000. එහෙනම් ඔන්න මේකෙන් කියවෙන්නේ විනිමය මාධ්‍යයක් වශයෙන් මුදල් භාවිතා වෙන අවස්ථාවක්. ඊළඟට දෙනවා සහල් කිලෝවක් 90ක් ලෙස මිල කිරීම. එහෙනම් මේ සහල් කිලෝව මිල කරන්න යොදාගෙන තියෙන්නේ මේ රුපියල් 90යි. ඒ කියන්නේ රුපියල් 90 කියන එක තමයි මුදල විදියට යොදාගෙන තියෙන්නේ. එහෙනම් ඒ කියන්නේ වටිනාකම මැනීමේ මිනුම් දණ්ඩක් විදියට. ඊළඟට දෙනවා තම ආදායමෙන් මාසිකව රුපියල් 5000ක් ඉතිරි කිරීම. මම ඉස්සෙල්ලත් කිව්වා. එහෙනම් මේ 5000 ඉතිරි කරන්නේ අපි ලැබපු ආදායමෙන් කොටසක් අපි ඉතිරි කරනවා නේද? වටිනාකමේ සන්නිධියක් නැත්නම් වටිනාකම රැස් කරන්න යොදා ගන්න මාධ්‍යයක් විදියට මුදල් කටයුතු කරනවා කියන එක තමයි ඒ උදාහරණයෙන් අපිට පේන්නේ. අපි යමු හතරවෙනි එකට. අද දින මිලටගත් රුපියල් 10000ක භාණ්ඩ තොගයකට මාසකින් මුදල් ගෙවීමට ගිවිස ගැනීම. අද අපි රුපියල් 10000ක භාණ්ඩ ගන්නවා. ඒකට අපි මුදල් ගෙවන්නේ තව මාසයක් ගියාට පස්සේ නේද? එතකොට රුපියල් 10000 ඉදිරි මාසයේදී අපි ගෙවනවා. හැබැයි වර්තමානයේදී භාණ්ඩ ටික මිලදී ගන්නවා. අපි ගිවිස ගන්නවා ඉදිරියේදී ගෙවන්න මුදල් මාධ්‍යයෙන්. එහෙනම් මුදල් කටයුතු කරනවා විලම්භීත ගෙවුම් මාධ්‍යයක් විදියට. ඒ අපි කතා කරේ මුදලකින් අපේක්ෂා කරන ප්‍රධාන කාර්යයන් සහ ද්විතීයික කාර්යයන් උදාහරණත් එක්ක. ඒ වගේම තමයි පුතේ මුදලක තියෙනවා ලක්ෂණ කිහිපයක්. පළවෙනිම එක මම අර නිර්වචනය කියනකොටත් මගේ දූල පුතාලට පැහැදිලි කරා ප්‍රධානම ලක්ෂණය වෙන්නේ පොදු පිළිගැනීම කියන එක කියලා. නේද? පොදු පිළිගැනීම. එතකොට මම කඩේට ගිහිල්ලා මුදලාලිට රුපියල් 100ක් දීලා මුදලාලි මට මේ රුපියල් 100ට බිස්කට් පැකට් එකක් දෙන්න කිව්වහම මුදලාලිත් පිළිගන්න ඕන මම දෙන එක රුපියල් 100ක් කියලා. එතකොට මුදලාලි ඒ රුපියල් 100න් බිස්කට් පැකට් එකක් දීලා මට ඉතිරි සල්ලි විදිහට තව රුපියල් 40ක් දුන්නොත් ඒ දෙන රුපියල් 40ත් මමත් පිළිගන්න ඕන රුපියල් 40ක් කියලා. අන්න ඒකට තමයි අපි කියන්නේ පොදු පිළිගැනීම කියලා. ඊළඟට තියෙනවා දුපතේ කල් පැවැත්මක් තිබීම. එහෙනම් මුදල්
නෝට්ටුවක් හෝ කාසියක් හෝ වෙනත් මුදල් විදිහට භාවිතා කරන දෙයක් ගත්තාම කාලයක් තියාගන්න පුළුවන් ඒකකයක් වෙන්න ඕනේ. නැත්නම් කාලයක් තියාගන්න පුළුවන් ද්‍රව්‍යයක් වෙන්න ඕනේ මුදල් කියන එක කල් පැවැත්මක් තියෙන්න ඕනේ. ඊළඟ එක තියෙන්නේ පුතේ අනුකරණයේ දුෂ්කරතාවය. එහෙනම් හොඳ මුදලක් නම් අනුකරණය කිරීම දුෂ්කර වෙන්න ඕනේ. දැන් අපේ දූල පුතාලා දන්නවා වර්තමානයේ තියෙන මුදල් නෝට්ටු වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විවිධ සංකේත තියෙනවා නේද? දැන් දිය සලකුණ කියලා එකක් තියෙනවා. අර මුදල් නෝට්ටුවක් ගත්තොත් එහෙම මේ මුදල් නෝට්ටුවේ එක පැත්තක තියෙනවා පක්ෂියෙකුගේ රූපයක්. අපිට ඊට විරුද්ධ පැත්ත පොඩ්ඩක් ආලෝකයට අල්ලලා එහෙම බැලුවාම පේනවා ඒ පක්ෂියාගේම රූපය එහා පැත්තෙන් අන්න විනිවිද පේන සලකුණ. ඊට පස්සේ අපේ දූල පුතාලා දැකලා ඇති මුදල් නෝට්ටු අරගෙන බලන්න ඒකේ එක පැත්තක කෙළවරක පොඩි අතට හොඳට ඇල්ලුවොත් අහුවෙන තිත් කීපයක් තියලා තියෙනවා නේද? දෘශ්‍යාබාධිතයන්ට හඳුනා ගන්න. හඳුනා ගැනීමේ සලකුණ. ඒතර නෝට්ටුවේ වටිනාකම 20 නෝට්ටුවෙන් තමයි පටන් ගන්න. 20 නෝට්ටුවේ එක තිතයි තියෙන්නේ වගේ. 50 නෝට්ටුවේ දෙකක් තියෙනවා. 100 නෝට්ටුවේ තුනක් තියෙනවා. ඒතර එහෙම වැඩි වෙන්න 5000 නෝට්ටුවට යනකම් තියෙනවා. ඊළඟට තව තියෙනවා උස්සු මුද්‍රිත ප්‍රදේශ කියලා. අපි කියනවා ඉන්ටැග්ලියෝ print එකක් කියලා. මෙහෙම ඇල්ලුවාම අර අපි පාරවල් වල යනකොට කහයිරක් වංගුවක් ළඟදී රෝද වලට අර දැනෙන්නේ සද්දයක් නේද? උඩින් යනවා වගේ ආන්නේ වගේ අතට අහුවෙන ටිකක් තියෙනවා. අන්න ඒ ලක්ෂණ දීලා දෙන්නේ අනුකරණය කිරීම අපහසු වෙන්න. ඊළඟ එක තමයි පහසුවෙන් ගෙන යා හැකිවීම. අපි කඩේට බඩු ගේන්න යනවා නම් මුදල් ටික අරගෙන යන්න අපිට ලොරියක් ඕන නම් බඩු ටික සාක්කුවේ දාගෙන එන්න පුළුවන් නම් ඒක හොඳ මුදලක් නෙමෙයි නේද? අපි සාක්කුවේ සල්ලි ටික දාගෙන ගිහිල්ලා ලොරියක බඩු අරගෙන එන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා පහසුවෙන් ඕනම තැනකට අරගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟ එක තමයි සමජාතීය වීම. සමජාතීය වීම කියලා කියන්නේ මුදල් නෝට්ටුවක් ගත්තාම එකම නෝට්ටුව හඳුනා ගන්නත් පුළුවන්. ඒ වගේම මේක හදන්න යොදාගත්ත අමුද්‍රව්‍ය මූලද්‍රව්‍යත් එකම වෙන්නත් ඕනේ. වර්ණය එකක් වෙන්න ඕනේ. ප්‍රමාණය නේද? සයිස් එක එකම ප්‍රමාණය වෙන්න ඕනේ. ආන්න ඒවට අපි කියනවා සමජාතීය වීම කියලා. ඊළඟට දෙනවා කුඩා කොටස් වලට බෙදිය හැකි වීම නේද? ඒ කියන්නේ රුපියල් 100 නෝට්ටුවක් හරි 1000 නෝට්ටුවක් හරි ගත්තාම අපි කැමති නම් ඒක 10කට බෙදන්න. ඒ 10 නෝට්ටුව කතුරක් අරගෙන 10කට කපලා පොඩි පොඩි කෑලි වලට බෙදා ගන්න අපිට පුළුවන් වෙනවනේ නේ. එහෙම නෙමෙයි කුඩා කොටස් වලට බෙදිය හැකි වීම කියලා කියන්නේ ඕනම මුදල් ඒකකයක් ඊට වඩා කුඩා කොටස් වලට මුදල් වලින්ම වෙන් කරගන්න අපිට පුළුවන් වෙනවා. උදාහරණයක් විදිහට අපිට 10 කොළය 10කට බෙදන්න ඕනේ නම් කතුරක් අරන් කපන්නේ නැහැ. අපි 10 කොළය 10ට බෙදන්න 100 කොළ 10කින් කොටස් වලට බෙදා ගන්න පුළුවන්. ඕනේ නම් ඒ 100 කොළෙත් නැවත තව කොටස් 10කට බෙදන්න පුළුවන්. එහෙනම් ඔන්න අපි හොඳ මුදලක තියෙන්න ඕන ලක්ෂණ ගැන සාකච්ඡා කරා. ඊට පස්සේ පුතේ දැන් අපි කියවන්නේ මුදල් විදිහට විවිධ දේවල් භාවිතා කරනවා කියලා. එතකොට මම ඔන්න උදාහරණ 4ක් අරන් තියෙනවා මුදල් වර්ග කීපයක් ගැන නේද? පළවෙනියටම තියෙන්නේ ව්‍යවහාර මුදල්. අපි දැනටත් වැඩිපුරම භාවිතා කරන මුදල් ඒකක කාසි වෙන්න පුළුවන්, නෝට්ටු වෙන්න පුළුවන්. ඒ ව්‍යවහාරයේදී භාවිතා කරන මුදල් වලට අපි කියන්නේ ව්‍යවහාර මුදල් කියලා. ඊට පස්සේ තියෙනවා බැංකු මුදල්. ඊළඟට ආසන්න මුදල් තියෙනවා. ඊට පස්සේ විද්‍යුත් මුදල් තියෙනවා. බලමු අපි මේවා එකින් එක සාකච්ඡා කරලා. ඔන්න ව්‍යවහාර මුදල්. රටක මූල්‍ය අධිකාරිය එරට ප්‍රධාන මුදල් ඒකකයේ යටතේ නිකුත් කරන කාසි හා නෝට්ටුයි. දැන් මොකද්ද මේ ප්‍රධාන මුදල් ඒකකය කියන්නේ? අපේ රටේ නම් ප්‍රධාන මුදල් ඒකකය වෙන්නේ රුපියල්. නිවැරදිවම කිව්වොත් ශ්‍රී ලංකා රුපියල්. නේද? රුපියල් භාවිතා කරන තවත් රටවල් තියෙනවානේ. එහෙනම් ශ්‍රී ලංකා රුපියල් කියන එක තමයි අපේ ප්‍රධාන මුදල් ඒකකය වෙන්නේ. ඒක නිකුත් කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව. ඒතර මේවායේ ද්‍රවශීලතාවය 100%යි. ද්‍රවශීලතාවය කියන්නේ පුතේ යම් වත්කමක් මූල්‍යමය පාඩුවකින් තොරව ඉක්මනින් සහ පහසුවෙන් මුදල් බවට පත් කරගන්න තියෙන හැකියාව නේද? දැන් අපිට මුදල් නෝට්ටුවක නැවත මුදල් බවට පත් කරන්න දෙයක් නැහැ නේ. ඒ නිසා මුදල් කියන එක කොහොමත් මුදල්ම තමයි. ඒ නිසා ඒකේ ද්‍රවශීලතාවය 100%යි. ඔන්න කාසි නෝට්ටු කීපයක රූප සටහන් කීපයකුත් තියෙනවා. අම්මගේ තාත්තගේ පර්ස් එකට ලාච්චුවට එබිලා මේවා භෞතිකව ඕගලන්ට පරීක්ෂා කරන්න පුළුවන්. ඊළඟට පොතේ තියෙනවා බැංකු මුදල් කියලා. මොනවාද බැංකු මුදල් කියන්නේ? වාණිජ්‍ය බැංකු වල පවත්වාගෙන යන ජංගම ගිණුම් හෙවත් ඉල්ලුම් තැන්පතු වල ශේෂයන් වේ. මේවායෙන් ගෙවීම් කිරීමට චෙක්පත් යොදා ගනී. හැබැයි අපේ දරුවෝ වර්ධවා තේරුම් ගන්නවා බැංකු මුදල් සමානයි චෙක්පත් කියලා. ඒක වැරදි. බැංකු මුදල් කියලා කියන්නේ චෙක්පත් නෙමෙයි. චෙක්පත කියලා කියන්නේ පුතේ මේ බැංකු මුදල් කියන එකෙන් ගෙවීම් කිරීම සඳහා අපි යොදා ගන්න මාධ්‍ය. පැහැදිලි නේද? බැංකු මුදල් කියලා කියන්නේ ජංගම ගිණුමේ තියෙන මුදල් ශේෂ. ඒ වයින් ගණතුණු කරන්න අපි භාවිතා කරන උපකරණය තමයි චෙක්පත වෙන්නේ නේද? එහෙනම් බැංකු මුදල් කියලා කියන්නේ වාණිජ්‍ය බැංකු වල පවත්වාගෙන යන ජංගම ගිණුම් හෙවත් ඉල්ලුම් තැන්පතු. ඉල්ලුම් තැන්පතු කියන්නේ ඉල්ලපු වෙලාවට ආපහු දෙන්න ඕනේ.
ඊට පස්සේ තියෙන්නේ ආසන්න මුදල්. අර ව්‍යවහාර මුදල් වගේ 100% ද්‍රවශීලතාවයෙන් යුක්ත නැහැ. බැංකු මුදල් තරම්ම පහසුවෙන් යොදා ගන්නත් බෑ ගනුදෙනු කිරීම සඳහා. නමුත් පරිවර්තනය කරලා අපිට මුදල් විදියට පාවිච්චි කරන්න පුළුවන්. 100% ද්‍රවශීල නොවන වටිනාකමේ සන්නිධියක කාර්ය නේද? වටිනාකම රැස් කරලා තියාගන්න යොදා ගන්න මුදල්. වටිනාකමේ සන්නිධියක කාර්ය ඉටු කරන පහසුවෙන් මුදල් බවට පත් කළ හැකි වත්කම්ය. ඔන්න දෙන උදාහරණ කාලීන හා ඉතුරුන් තැන්පතු එහෙම නැත්නම් භාණ්ඩාගාර බිල්පත් කෙටි කාලීන වශයෙන් ගත්තාම ඔන්න ඕකට අපි කියනවා ආසන්න මුදල් කියලා. අපි බලමු ඊළඟට විද්‍යුත් මුදල්. විද්‍යුත් මුදල් කියලා කියන්නේ භෞතික මුදල් විද්‍යුත් ක්‍රමයට. දැන් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන සල්ලි කාසි හා නෝට්ටු භෞතිකව පාවිච්චි කරන්නේ නැතුව ඒවා විද්‍යුත් ක්‍රමයට ගෙවීම කිරීම සඳහා යොදා ගන්න පුළුවන් ඕනම ක්‍රමවේදයක්. හරිද? ඒක ඉලෙක්ට්‍රොනික කාඩ් එකක් වෙන්න පුළුවන්, පරිගණකගත පද්ධතියක් වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් ක්‍රමවේදයක් වෙන්න පුළුවන්. ඒ ඕනම එකකට අපි කියනවා විද්‍යුත් මුදල් කියලා. එහෙනම් භෞතික මුදල් විද්‍යුත් ක්‍රමයට අන්තර්ජාලය උපයෝගී කරගෙන ගනුදෙනු සඳහා යොදාගත හැකි මුදල් විද්‍යුත් මුදල් හෙවත් ඉලෙක්ට්‍රොනික මුදල් ලෙස හැඳින්වේ. හැබැයි පුතේ මෙතන තියෙන්නේ මේ විතරක් නෙමෙයි විද්‍යුත් මුදල් කියන්නේ. මම මේ උදාහරණ දෙකක් අරන් තිනවා අපි වැඩිපුරම භාවිතා කරනේව නේද? හරපත් සහ ණයපත්. අපි ඩෙබිට් කාඩ් කියලා කියනවා හරපත් වලට, ක්‍රෙඩිට් කාඩ් කියලා කියනවා ණයපත් වලට. ඒ උදාහරණ දෙකක් විතරයි. ඊට අමතරව වාණිජ්‍ය බැංකු වලින් විවිධ බැංකු වලින් විවිධ මෘදුකාංග නේද අපිට වැඩසටහන හඳුන්වලා දීලා තියෙනවා අපේ ජංගම දුරකථනයට ස්මාර්ට් ෆෝන් එකට දාගෙන ඒ හරහා අපිට ගෙවීම් කිරීම කරන්න පුළුවන්. ඊළඟට විද්‍යුත් මුදල් වලින් ගෙවීම කිරීමට අවශ්‍ය පහසුකම් නේද? අපිට විද්‍යුත් මුදල් වලින් ගෙවීම කරන්න නම් මෙන්න මේ පහසුකම් ටික තියෙනවා. අපේ ගාව කාඩ් එකක් තිබුණට වැඩක් නැහැ. ඒකෙන් අපිට සල්ලි ගන්න නම් අපිට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක්, ඔටෝමේටඩ් ටෙලර් මැෂින් එකක් අපිට තියෙන්න ඕනේ. භාවිතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට ස්වයංක්‍රීය තැන්පතු යන්ත්‍ර. අපි මෙතන දාලා තියෙනවා ADM කියලා. හැබැයි අපේ දූල පුතාලා දන්නවා අපි භාවිතා කරනකොට අපිට සාමාන්‍ය ව්‍යවහාරය නේද ප්‍රායෝගිකව ඔතෙන්ට භාවිතා කරනවා CDM කියලා. දැන් මෙතන ADM කියන්නේ automated deposit machine කියන අර්ථයෙන්. CDM කියන්නේ cash deposit machine කියන අර්ථයෙන්. හැබැයි පුතේ අතන ඕගලන්ට පේනවා check තැන්පතු යන්ත්‍ර. check deposit machines. ඒක නිසා මේ දෙක පටලැවෙන්න පුළුවන්. ඔයගොල්ලෝ මතක තියාගන්න ස්වයංක්‍රීය තැන්පතු යන්ත්‍ර අපි හඳුන්වලා තියෙන්නේ ADM කියලා. භාවිතයේදී මේකටත් CDM කියලා කියනවා. එතකොට අපේ ගාව චෙක් තියෙනවා නම් නේද? අර බැංකු මුදල් භාවිතා කරනවා නම් අපි ඒ බැංකු මුදල් භාවිතා කරලා ගෙවීමක් කරන්න අපි භාවිතා කරනවා චෙක්පත්. එතකොට අපිට බැංකුවට යන්නේ නැතුව ඒ චෙක් එක තැන්පත් කරන්න උපකරණයක් හයි කරලා තියෙනවා බැංකුවෙන් පිටත. ඒකට අපි කියනවා චෙක් තැන්පතු යන්ත්‍ර. ඒ වගේම තමයි අපි දැන් විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය වලින් අපිට දිගින් දිගටම කියනවා රටේ තියෙන මේ තත්ත්වය නිසා ඔගොල්ලෝ පුළුවන් තරම් ව්‍යවහාර මුදල් භාවිතා කරන්න එපා නේද? කාසි නෝට්ටු භාවිතා කරන්න නැතුව ක්‍රෙඩිට් කාඩ් එකක්, ඩෙබිට් කාඩ් එකක් භාවිතා කරන්න ගනුදෙනු කරන්න කියලා. එහෙනම් මේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඩෙබිට් කාඩ් එකෙන් ගනුදෙනු කරන්න ගියාම අපේ දූල පුතාලා දැකලා ඇති ඒ වෙළඳ සැලේ තියෙන පොඩි උපකරණයක්. ඒ උපකරණයට මෙහෙම පංච් කරලා තමයි කාඩ් එක අපේ වටිනාකම ගන්නෙ. ඒ අන්නේ උපකරණයට තමයි අපි කියන්නේ EFT-POS කියලා කෙටියෙන් විද්‍යුත් මුදල් පැවරුම් යන්ත්‍රය. ඉලෙක්ට්‍රොනික ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් point of sale කියන එක. අපි දැකලා තියෙනවා කඩවල් වල කැෂියර් එක ගාව තියලා තියෙනවා ඒ උපකරණ නේද? ඊළඟට තමයි අන්තර්ජාල බැංකු කටයුතු. මම කියව විවිධ මෘදුකාංග හඳුන්වලා දීලා තියෙනවා කියලා බැංකු වලින් වැඩසටහන්. ඒ මෘදුකාංග වැඩසටහන් පාවිච්චි කරන්න අපිට අන්තර්ජාල බැංකු කටයුතු යොදා ගන්න පුළුවන්. දැන් මට ඕනේ නම් මගේ ගිණුමේ තියෙන මුදල් වලින් කාට හරි ගෙවීමක් කරන්න ඒ අදාළ පුද්ගලයාගේ ගිණුම් අංකය අරගෙන මට පුළුවන් මගේ පරිගණකයෙන් හෝ ජංගම දුරකථනයෙන් අදාළ මෘදුකාංගය භාවිතා කරලා වැඩසටහන භාවිතා කරලා බැංකුවේ ගිණුමට පිවිසිලා මගේ ගිණුමෙන් අදාළ මට අවශ්‍ය ගිණුමට මුදල් ටික හුවමාරු කරන්න. ඊළඟට අපි යනවා 7.2 නිපුණතා මට්ටමට. දැන් අපි කතා කරේ 7.1 නිපුණතා මට්ටම. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වර්ධනයට සහාය වන මූල්‍ය ආයතන දක්වන දායකත්වය අගයයි. එනම් පුතේ ඔන්න මුදල් සම්බන්ධයෙන් ඕගොල්ලන්ගේ මූලික වශයෙන්ම අහන දේවල් ටික අපි කතා කරලා ඉවර කරා. අපි යන්නේ ඊළඟට ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන ගැන කතා කරන්න. එතකොට මූල්‍ය ආයතන ගැන කතා කරනකොට අපේ දුවල පුතාලට විශේෂයෙන්ම දැනගන්න ඕන වැදගත්ම දේ තමයි අපේ මූල්‍ය පද්ධතිය ප්‍රධානියා නේද? අපේ ගෙදර තාත්තා වගේ මූල්‍ය පද්ධතිය ප්‍රධානියා වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. මේ ඔයගලන්ට පේන්න තියෙන මහ බැංකුවේ රූපයක්. අපි එහෙනම් මූල්‍ය ආයතන වර්ගීකරණයට යනවා. එතකොට මේ අපි අරගෙන තියෙන ආසන්නම වශයෙන් 2020 වර්ෂයේදී ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ආයතන වර්ග කරලා තියෙන විදිහ බලපත්‍රලාභී වාණිජ බැංකු තියෙනවා.
ලංකාවේ මේ වෙනකොට බලපත්‍රලාභී වාණිජ බැංකු 24ක් තියෙනවා. ඒ වගේම බලපත්‍රලාභී විශේෂිත බැංකු කලින් 7ක් තිබුණා. දැන් බලපත්‍රලාභී විශේෂිත බැංකු 6ක් තියෙනවා. ඊට අමතරව බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ඊළඟට ලියාපදිංචි කල්බදු කරන ආයතන, බලයලත් ප්‍රාථමික අලෙවිකරුවන්, බලයලත් මුදල් තැරැව්කාර සමාගම්, බලපත්‍රලාභී ශුද්‍ර මූල්‍ය ආයතන කියන මෙන්න මේ විදිහට තමයි මූල්‍ය ආයතන වර්ග කරන්නේ. හරිද? මේ තියෙන මූල්‍ය ආයතන වර්ග කරන්න යොදා ගන්න පදනම් පුතේ. හරි නේද? මූල්‍ය ආයතන වල නම් නෙමෙයි ඒවා වර්ග කරන්න යොදා ගන්න පදනම්. අපි බලමු ඊට පස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය විමසා බලයි. මම කිව්වා ප්‍රධානම ආයතනය වෙන්නේ මූල්‍ය ආයතන නැත්නම් මූල්‍ය පද්ධතිය ගත්තාම ශ්‍රී ලංකා මහ බැංකුව. මොනවද ඒගොල්ලෝ කරන්නේ කියන එකයි අපි ඊළඟට සාකච්ඡා කරලා බලන්නේ 7.3 නිපුණතා මට්ටමේ. එතකොට අපි මේකේ ආරම්භය ගැන කතා කරොත් ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භ වෙන්නේ 1949 මුදල් නීති පනතට අනුව නේද? 1950 අගෝස්තු 28 වෙනිදා තමයි ලංකාවේ ඉස්සෙල්ලම මහ බැංකුවක් ආරම්භ වෙන්නේ. එතකොට මේ ආරම්භ කරපු මහ බැංකුවේ ප්‍රධානියා වෙන්නේ මහ බැංකුව අධිපති. එනම් පළවෙනියටම මුලින්ම පටන් ගත්ත මහ බැංකුවේ පළමු අධිපතිවරයා වෙන්නේ ජෝන් එක්ස්ටර් කියන මහත්මයා. එතුමා තමයි අපේ ලංකාවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පළමු අධිපතිවරයා වෙන්නේ. දැන් අපේ දරුවන්ගෙන් අහන්න පුළුවන් ওই ප්‍රශ්න නේද? ශ්‍රී ලංකා මහ බැංකුවේ පළමු අධිපතිවරයා කවුද කියලා. එතකොට මේ අතීතේනේ පුතේ වර්තමානෙත් අහන්න පුළුවන්. අනාගතේ අහන්නේ වර්තමානයේ අහන්න පුළුවන්. දැන් කවුද ඉන්න මහ බැංකු අධිපති කියලා. දැන් අපේ දූල පුතාලා මේ දවස්වල ප්‍රවෘත්ති එහෙම බැලුවනම් අවස්ථා ගණනාවකදී නේද පුවත්පත් එහෙම කියවුවනම් අවස්ථා ගණනාවකදී මේ නම කියවුණා. එතකොට වර්තමානයේ අපේ මහ බැංකු අධිපතිවරයා විදිහට ඉන්නේ WD ලක්ෂ්මන් කියන මහත්මයා තමයි අපේ මහ බැංකු අධිපති විදිහට ඉන්නේ. හරි. එහෙනම් ඔන්න අපි කතා කරේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉතිහාසය ගැන. එතකොට මහ බැංකුවේ සංවිධාන කටයුතු මුදල් මණ්ඩලය මගින් සිදු කෙරේ. දැන් අපේ දූල පුතාලා දන්නවනේ ඉස්කෝලේ ගියාට පස්සේ පාසලේ සංවිධාන කටයුතු කොහොමද කරන්නේ කියලා නේද? අපේ විදුහල්පතිතුමා ඉන්නවා. ඊට පස්සේ මධ්‍ය කළමනාකරණ කමිටුවක් ඉන්නවා. ඒ අංශවලට විවිධ අංශ ප්‍රධානීන් ඉන්නවා නේද? ඒගොල්ලොන් යටතේ තමයි මේක පාලනය වෙගෙන යන්නේ. ඊට පස්සේ අපි ආයතනයක් ගත්තොත් එහෙම ඒ ආයතනේ කළමනාකරණ ව්‍යුහයක් තියෙනවා නේද? ආයතන ප්‍රධානියෙක් ඉන්නවා, අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්න පුළුවන්. අන්න ඒ වගේ ශ්‍රී ලංකා මහ බැංකුවේත් සංවිධාන ව්‍යුහයක් තියෙනවා. කොහොමද සංවිධානය වෙන්නේ? ප්‍රධානියෙක් යටතේ. එහෙනම් ශ්‍රී ලංකා මහ බැංකුව පාලනය වෙන්නේ සංවිධානය වෙන්නේ මුදල් මණ්ඩලය යටතේ. ඒ මුදල් මණ්ඩලය කියන එක හැදිලා තියෙන්නේ කොහොමද කියලා තමයි ඕගලන්ට ඔය තිරේ දිස්සෙන්නේ. එහෙනම් මුදල් මණ්ඩලයේ ඉන්නවා මහ බැංකුවේ අධිපති. එතකොට යම් කාල සීමාවක මහ බැංකුවේ අධිපති වශයෙන් කටයුතු කරන්නේ කවුද? එයා නිත්‍ය වශයෙන්ම මුදල් මණ්ඩලයේ ඉන්නවා. එයා තමයි සභාපති වෙන්නේ. එතකොට මුදල් විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්. හරිද? හැම කාලයකදීම මුදල් අමාත්‍යාංශයේම මුදල් විෂය භාරයි කියලා අපිට කියන්න බෑ. සමහර කාලවලදී වෙනස් වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ මුදල් කියන විෂය වැටෙන අමාත්‍යාංශයේ ලේකම් නිල බලයෙන්ම මුදල් මණ්ඩලයේත් ලේකම් බවට පත් වෙනවා. එතකොට අමාත්‍යවරයා පත් කළ සමාජිකයන් තිදෙනෙක්. ඒ කියන්නේ මගේ පුතේ මේ මුදල් විෂය අදාළ වෙන අමාත්‍යාංශයේ තියෙනවනේ. ආන්නේ අමාත්‍යාංශයට අයිති අමාත්‍යවරයාට පුළුවන් තවත් නියෝජිතයෝ 3 දෙනෙක් සුදුසුකම් තියන අයගෙන් පත් කරන්න. එහෙනම් මුදල් මණ්ඩලයේ සංයුතිය කී දෙනෙක් ඉන්නවද? මහ බැංකුව අධිපති ඉන්නවා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඉන්නවා, ඊට අමතරව තව 3 දෙනෙක් ඉන්නවා. එහෙනම් ඔක්කොම 5 දෙනෙක්ගෙන් තමයි මේ මුදල් මණ්ඩලයේ සංයුතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒගොල්ලොන් තමයි එතකොට ශ්‍රී ලංකා මහ බැංකුවේ පරිපාලන තීරණ සියලු දේවල් ගන්න නේද? අපි ජනතාව කොච්චර ඉල්ලීම් කරත්, දේශපාලඥයෝ කොච්චර ඉල්ලීම් කරත්, විවිධ පෞද්ගලික රාජ්‍ය ආයතන කොච්චර ඉල්ලීම් කරත් මහ බැංකුවේ තීරණ ගැනීම සිද්ධ වෙන්නේ ඔන්න අපේ දරුවෝ දන්නවා කොහොමද? මෙන්න මේ මුදල් මණ්ඩලය මගින්. ඒ වගේම දැන් අපිට අපේ ජීවිතවලට අරමුණක් තියෙනවා. ඔබේ පාසලට අරමුණක් තිබුණා. ඔබට අරමුණක් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඕනම ආයතනයකට අරමුණක් හෝ අරමුණු තියෙනවා. එහෙනම් ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු තියෙනවා. එහෙනම් ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු පුතේ කලින් තිබුණ 4ක්, පසුව ඒවා සංශෝධනය වුණා. දැන් වර්තමානයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු තියෙන්නේ 2යි. එහෙනම් ප්‍රධාන අරමුණු 2ක් තියෙනවා. පළවෙනි එක තමයි ආර්ථික හා මිල ස්ථායීතාව පවත්වා ගැනීම නේද? ආර්ථික හා මිල ස්ථායීතාව පවත්වා ගැනීම. මොකද්ද ආර්ථික හා මිල ස්ථායීතාව පවත්වා ගැනීම කියන්නේ? දේශීය මුදලේ අගය ස්ථාවරව පවත්වා ගැනීමයි. දැන් අපි කියනවානේ රුපියල් 1ක් සමානයි ඩොලර් කීයද? ඩොලර් 1ක් සමානයි රුපියල් කීයද කියලා. ඕගොල්ලන්ට මතක ඇති මේ ආසන්න මාස කීපයේ ගත්තොත් එහෙම අපි දැක්කා දැන් 2019 20 අවුරුදු දෙක ගන්නකො.
අපි සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් එකට සාපේක්ෂව රුපියල කීයද කියලා ගත්තොත් රුපියල් 160 විතර ඉඳලා 180 පයින්කම් විතර වෙනස් වුණා. එහෙනම් ඔන්න මහ බැංකුවට මේ අරමුණ ඉටු කරගන්න පොඩි අපහසුතාවයක් ඇවිල්ලා තියෙනවා නේද? දේශීය මුදලයාගේ ස්ථාවරව පවත්වා ගන්න අපහසු වෙලා තියෙනවා මේ කාල සීමාව තුල. දෙවැනි එක තමයි මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය පවත්වාගෙන යාම. ඒ කියන්නේ ආර්ථිකයක ඔරොත්තු දෙන්න තියෙන හැකියාව. ඒකත් මේ දවස්වල පොඩ්ඩක් ප්‍රශ්නයකට ලක් වෙලා තියෙනවා. නේද? අපේ රටේ නිෂ්පාදනය යන හිටිලා මිනිසුන්ට රැකියාවලට යන්න විදියක් නැහැ. අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ ගොඩක් රටවල් වල එහෙමයි. එතකොට නිෂ්පාදනය අඩාල වෙනවා කියලා කියන්නේ මිනිසු රැකියාවලට යන්නේ නැහැ කියලා කියන්නේ ආර්ථිකය නිසි පරිදි පවත්වාගෙන යන්න විදියක් නැහැ. නිෂ්පාදනය අඩු වෙනවා කියලා කියන්නේ ආදායම අඩුයි. ආදායම අඩුයි කියලා කියන්නේ රජයට ලැබෙන බදු ආදායම අඩුයි. මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහළ වැටිලා. ඒ නිසා ආර්ථිකය නිසි මට්ටමින් පවත්වාගෙන යන්න අපහසුයි. එහෙනම් ඔන්න අපේ රට වර්තමානයේ මේ මහ බැංකුවේ අරමුණු දෙක ඉටු කරගන්න ඉතාම අපහසු කාලවකවානුවක තමයි අපි පසු වෙලා ඉන්නේ. කොහොම වුණත් මතක තියාගන්න ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. දේශීය මුදලයාගේ ස්ථාවරව පවත්වා ගැනීම, හෙවත් ආර්ථික හාමිල ස්ථායීතාව පවත්වා ගැනීම. ඊට පස්සේ ආර්ථිකයේ කොරොත්තු දීමේ හැකියාව තහවුරු කර ගැනීම, හෙවත් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය පවත්වාගෙන යාම. ඔය තමයි මහ බැංකුවේ අරමුණු. ඊළඟට අපේ දරුවෝ දන්නවා ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙනවා කාර්යයන්. අරමුණු ගැන අපි කතා කරා. ඊට පස්සේ තියෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන්. එතකොට ප්‍රධාන මේ කාර්යයන් ටික අපි කොටස් දෙකක් යටතේ තමයි. කියන්නේ මහ බැංකුවේ තියෙන කාර්යයන් ඔක්කොම අපි කොටස් දෙකක් යටතේ තමයි වර්ග කරන්නේ. ප්‍රධාන කාර්යයන් කියලා කීපයක් ගැන කතා කරනවා. නියෝජිත ආයතන කාර්යයන් කියලා කීපයක් ගැන කතා කරනවා. දැන් විවිධ තැන්වල විවිධ විදිහට මේ මහ බැංකුවේ කාර්යයන් ගැන අදහස් දැක්වෙනවා. නමුත් අපි අපේ විෂය නිර්දේශයට අපේ ගුරුවත් පොතට අදාළව අපි කතා කරන්නේ මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන් සහ නියෝජිත ආයතන කාර්යයන් කියලා. ඇයි අපි එහෙම කතා කරන්නේ? ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන් වර්ග කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට නිසා. ඊළඟට අපි යනවා පොතේ 7.4 වාණිජ බැංකු පවත්වාගෙන යන විවිධ තැන්පතු හා සපයන ණය ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වයට හා වර්ධනයට කරන බලපෑම පෙන්වා දෙයි. එහෙනම් මූල්‍ය ආයතන පද්ධතිය අපි කතා කරා. කේන්ද්‍රීය ආයතනයේ ප්‍රධාන ආයතනයේ මහ බැංකුව. ඊට අමතරව තියෙනවා රටේ වාණිජ බැංකු. එන්නේ වාණිජ බැංකු ගැන තමයි අපි දැන් කතා කරන්න පටන් ගන්න. එහෙනම් වාණිජ බැංකුවක් විසින් සපයන සේවා අපි බෙදනවා ප්‍රධාන කොටස් දෙකකට. මොකද්ද කොටස් දෙක? තැන්පතු ආශ්‍රිත සේවා සහ ණය ආශ්‍රිත සේවා. එනම් වාණිජ බැංකුව කරන්නේ මූල්‍ය අතිරික්තතා සහ ඌනතා තියෙන ඒවා අතර සම්බන්ධීකරණයක් හදන එක මූලික වශයෙන්. තේරුණාද? එතකොට ඒගොල්ලොන් තැන්පතු ආශ්‍රිත සේවා සපයනෝ සල්ලි වැඩිපුර තියෙන අයට ගෙනල්ලා තැන්පත් කරන්න පුළුවන්. එහෙනම් අපි බලන්න ඕනේ එහෙම තැන්පත් කරන්න පුළුවන් ක්‍රම නැත්නම් තැන්පත් කරන්න පුළුවන් මාර්ග මොනවද කියලා. ඒ වගේම ණය ආශ්‍රිත සේවා. වැඩිපුර තියෙන එකෙන් අරගෙන සල්ලි අඩු අය ඉන්නවා නම් අන්න ඒගොල්ලන්ට ණය දෙනවා. ඒ දෙන ණය ව්‍යාපාරික කටයුතු වලට දෙන ණය වෙන්න පුළුවන්, පාරිභෝගික කටයුතු වලට දෙන ණය වෙන්න පුළුවන් නේද? එහෙනම් කොටස් දෙකයි තැන්පතු ආශ්‍රිත සේවා සහ ණය ආශ්‍රිත සේවා කියලා. ඔන්න පුතේ ඊළඟට අපි යනවා තැන්පතු ආශ්‍රිත සේවා. එහෙනම් වාණිජ බැංකුවක පවත්වා ගන්න පුළුවන් තැන්පතු මොනවද කියලා තමයි අපි කතා කරන්නේ. ඒතකොට ප්‍රධාන තැන්පතු වර්ග තුනක් අපි දන්නවා අපේ දූල පුතාලා. ඕගොල්ලොත් පුංචිම කාලේ ඉඳලා උනත් ඕගොල්ලන්ට පටන් ගන්න පුළුවන් තැන්පතුවක් තමයි ඉතිරි කිරීමේ තැන්පතු නේද? තමන්ගේ ගාව තියෙන සල්ලි ටික ගිහලා ගිණුමක දාලානේ කැමති වෙලාවක ගිනින් තැන්පත් කරනවා. ආපහු ඕන වෙලාවට ආපහු අරගෙන එන්න පුළුවන්. ඊළඟ එක තමයි සැරියෙන් සැරේ ගිහිල්ලා අපි සල්ලි දදා ඉන්නේ නැහැ. අපිට පුළුවන් එකපාර ගිහිල්ලා යම් මුදලක් දාලා එන නිශ්චිත කාලයකට අදාළව අපි ඒවට කියනවා ස්ථාවර තැන්පතු කියලා නේද? අපි ඉතිරි කිරීමේ තැන්පතු වලට අපි කියනවා සේවිංස් ඩිපොසිට් කියලා. ස්ථාවර තැන්පතු වලට අපි කියනවා ෆික්ස්ඩ් ඩිපොසිට් කියලා. ඊළඟට තියෙනවා ඉල්ලුම් තැන්පතු නේද? නැත්තම් ජංගම තැන්පතු කියලා අපි කියන්නේ කරන්ට් account එකක් අපිට තියෙනවා කියලා. එහෙනම් කාට හරි කෙනෙකුට චෙක්පත් නිකුත් කරන්න අවශ්‍ය නම් අන්න එයා චෙක්පත් වලින් ගෙවීම් කරන්න අවශ්‍ය නම් එයා පටන් ගන්න ඕනේ ඉල්ලුම් තැන්පතුවක්. එහෙනම් ඔන්න වාණිජ බැංකුවක සේවා යටතේ තැන්පතු ආශ්‍රිත සේවාවල තැන්පතු වර්ග මොනවද කියලායි අපි කතා කරේ. එහෙනම් තැන්පතු වර්ග අපි තුනක් කතා කරා. ඉතිරි කිරීමේ තැන්පතු, ස්ථාවර තැන්පතු සහ ඉල්ලුම් තැන්පතු හේවත් ජංගම තැන්පතු. ඊළඟට අපි බලමු මේ විවිධ තැන්පතු වර්ග අතර තියෙන වෙනස්කම් නේද? අපේ දූල පුතාලට එහෙම ඇති වෙන්න පුළුවන් තැන්පතු වර්ග තියෙනවා මොනවද මේවායි තියෙන වෙනස්කම් කියලා අපි බලමු සංසන්දනය කළා. අපි ස්ථාවර තැන්පතු සහ ඉතුරුම් තැන්පතු තමයි මුලින් අරන් තියෙන්නේ. එහෙනම් ස්ථාවර තැන්පතු පැත්තේ අපිට පේනවා අපේ පුතාලට දුවලට සාපේක්ෂව
පොලිය වැඩි. එහෙනම් අපිට ස්ථාවර තැන්පතුවක හෝ ඉතිරි කිරීමේ තැන්පතුවක මුදල් තැන්පත් කරාම අපිට ලැබෙන ප්‍රතිලාභය තමයි පොලිය. අන්නේ පොලිය සාපේක්ෂව වැඩි ස්ථාවර තැන්පතුවක නම්. ඊළඟට ඉතිරි කිරීමේ තැන්පතුවක නම් ස්ථාවර තැන්පතුවට සාපේක්ෂව පොලිය අඩුයි. හරිද? ඊළඟට ස්ථාවර තැන්පතුවක අපිට කැමති වෙලාවට ගිහිල්ලා මුදල් තැන්පත් කරන්න බෑ. හැබැයි ඉතිරි කිරීමේ ගිණුමක අද රුපියල් 100ක් හම්බුනොත් ඒක ගිහිල්ලා දාලා එන්න පුළුවන්. හෙට 5000ක් හම්බුනොත් ඒක ගිහිල්ලා දාලා එන්න පුළුවන්. අනිද්දාත් හම්බුනොත් ඒකත් ගිහිල්ලා දාලා එන්න පුළුවන් බැංකුව ඇරලා තියෙනවා නම් නේද? ඒ නිසා ඕනම වෙලාවක මුදල් තැන්පත් කරන්න පුළුවන් ඉතුරුන් තැන්පතු වල ස්ථාවර තැන්පතු වල හැම තැන්පත් කරන්න බෑ. ඊළඟට තැන්පත් කරන්න බෑ වගේම පුතේ මතක තියාගන්න ආපහු වරින් වර මුදල් ගන්නත් බෑ ස්ථාවර තැන්පතු වල. ගත්තොත් අර එකඟ වෙච්ච ප්‍රතිලාභ අපිට ලැබෙන්නේ නැහැ. නමුත් ඉතිරි කිරීමේ තැන්පතුවක අපි කැමති වෙලාවක නැවත මුදල් ගන්න පුළුවන්. අපි තව වෙනස්කමක් දාලා තියෙනවා ස්ථාවර තැන්පතුවක් තියෙන කෙනෙකුට තමන්ගේ ස්ථාවර තැන්පතුවේ තියෙන වටිනාකම ඇපයක් වශයෙන් තියලා ඒ තැන්පතුවෙන් යම් ප්‍රමාණයක් සාමාන්‍යයෙන් 80ක් 90ක ප්‍රමාණයක් නැවත අපිට ණයක් වශයෙන් ලබා ගන්න පුළුවන්. තේරුණාද කියපු දේ? බැංකුවේ අපේ ස්ථාවර තැන්පතුවක් තියෙනවා නම් ඒ තැන්පතුවේ වටිනාකම ඇපයක් විදිහට තියලා ඒ තැන්පතුවේ වටිනාකමෙන් යම් ප්‍රතිශතයක් 80ක් 90ක් වගේ ප්‍රතිශතයක් අපිට ණය ගන්න පුළුවන්. නමුත් ඉතිරි කිරීමේ තැන්පතුවකදී අපිට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. දැන් මීට අමතරව තව වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් මේ වෙනස්කම් ටික තමයි අපි මූලික වශයෙන් සාකච්ඡා කරන්නේ. තැන්පතු වර්ග අතර වෙනස්කම් වල ස්ථාවර තැන්පතු සහ ඉතුරුන් තැන්පතු අතර වෙනස්කම් තමයි අපි සාකච්ඡා කරේ. අපි බලමු ඊළඟට ඉල්ලුම් තැන්පතු සහ ඉතුරුම් තැන්පතු අතර වෙනස්කම් තියෙනවා. දැන් අපේ දූල පුතාලට මේක කෙටි සටහනක් දා ගන්නවා නම් ඒත් ලේසි නේද? මම ඉස්සෙල්ලා ගත්තේ මේ පැත්තේ තිබුණේ ඉස්සෙල්ලා එකෙත් ඉතුරුම් තැන්පතු, එහා පැත්තේ ස්ථාවර තැන්පතු. දැන් මේකේ ඉල්ලුම් තැන්පතු මේ පැත්තේ තියෙනවා, මේ පැත්තේ ඒ වගේම තමයි ඉතුරුම් තැන්පතු තියෙන්නේ. එහෙනම් ඉල්ලුම් තැන්පතුවක් කියන්නේ ජංගම ගිණුමක්. ජංගම ගිණුමක අපි මුදල් තැන්පත් කරාම පුතේ අපිට පොලියක් ලැබෙන්නේ නැහැ නේද? බැංකුව අපිට දෙන සේවයක් ඒක. නමුත් ඉතුරුම් තැන්පතුවක අපි මුදල් තැන්පත් කරොත් අපිට පොලියක් හිමි වෙනවා. එහෙනම් පළවෙනි වෙනස තමයි ඉල්ලුම් තැන්පතුවක නැත්නම් ජංගම ගිණුමක මුදල් තැන්පත් කරාම පොලියක් ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ අපෙන් ගාස්තුවක් අය කරගන්නවා. බැංකු ගාස්තුව කියලා පොඩි ගාස්තුවක් අය කරගන්නවා. අපේ දරුවෝ ගිණුම් කරනේදී එහෙම ඒවා ගිණුම් තිබෙන වෙලාවදී එහෙම නැවත මතක් වෙයි. ඊළඟට ඉතුරුම් තැන්පතු වලදී පොලියක් අපිට ලබා දෙන ප්‍රතිලාභය වශයෙන්. ඊළඟට වාණිජ බැංකුවකදී ඉල්ලුම් තැන්පතුවක් වාණිජ බැංකුවක විතරයි ආරම්භ කරන්න පුළුවන්. තේරුණාද? මම කිව්වා ලංකාවේ වාණිජ බැංකුව 24යි තියෙන්නේ කියලා. ඒ 24න් අපි කැමති ඕනම වාණිජ බැංකුවක ඉල්ලුම් තැන්පතු ආරම්භ කරන්න පුළුවන්. හැබැයි ඉතුරුම් තැන්පතු වාණිජ බැංකුවක විතරක් නෙමෙයි. වෙන ඕනෑම මූල්‍ය ආයතනයකනේ. ඉතිරි කිරීමේ බැංකුවක වෙන්න පුළුවන්, බලපත්‍රලාභී විශේෂිත බැංකුවක වෙන්න පුළුවන්, ලියාපදිංචි මූල්‍ය සමාගමක වෙන්න පුළුවන්. ඒ ඕනම එකක ආරම්භ කරන්න පුළුවන්. එහෙනම් වෙනස්කම් දෙකයි. ඊට පස්සේ ආරම්භ කිරීම සාපේක්ෂව පහසුයි. මොනවාද? අපහසුයි ඉල්ලුම් තැන්පතු. අපිට කැමති කෙනෙකුට ගිහිල්ලා උදේ ගිහිල්ලා ටක් ගාලා අනේ මට ඉල්ලුම් තැන්පතුවක් ආරම්භ කරලා දෙන්න, කරන්ට් account එකක් ඕපන් කරලා දෙන්න කියලා පටන් ගන්න බෑ. ඒක බැංකුවත් එක්ක අපි ගනුදෙනු කරපු අපේ ගනුදෙනු වල ඉතිහාසය සහ අපි ගැන කවුරු හරි කෙනෙක් කරන නිර්දේශයක් එක්ක තමයි අපිට ජංගම ගිණුමක් ආරම්භ කරන්න වෙන්නේ. නමුත් ඉතිරි කිරීමේ තැන්පතුවකදී අපිට එහෙම නැහැ. අපි අපේ අතේ සල්ලි තියෙනවා නම්, මුදල් තියෙනවා නම් අපි කැමති වෙලාවක බැංකුවට ගිහිල්ලා අපිට මෙන්න මෙච්චර මුදලක් තියෙනවා, බැංකුවල තියෙන අවම තැන්පතු රුපියල් 1000 වෙන්න පුළුවන්, 2000 වෙන්න පුළුවන්. ඒ ඊට වඩා වැඩි ගාණක් අපිට තැන්පත් කරලා අපිට කැමති වෙලාවක ගිණුම ආරම්භ කරන්න පුළුවන්. එතකොට ආරම්භ කිරීම ඉල්ලුම් තැන්පතු වලදී සාපේක්ෂව අපහසුයි, ඉතුරුම් තැන්පතු වලදී සාපේක්ෂව ආරම්භ කිරීම පහසුයි. එතකොට පුතේ අපි අවසාන වෙනස්කම බලමු. චෙක්පත් නිකුත් කිරීමේ අවස්ථාව හිමි වේ ජංගම ගිණුම් වලට නැත්නම් ඉල්ලුම් තැන්පතු වලට. ඉතුරුම් තැන්පතු වල චෙක්පත් නිකුත් කිරීමේ අවස්ථාව හිමි නොවේ. ඔන්න ඕක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. අපි දරුවෝ සමහර වෙලාවට අර්ථ දක්වනවා ඉල්ලුම් තැන්පතු වලදී චෙක්පත් නිකුත් කළ හැක නැත්නම් චෙක්පත් මගින් ගනුදෙනු කළ හැක, ඉතුරුම් තැන්පතු වලදී කියනවා චෙක්පත් මගින් ගනුදෙනු කළ නොහැක කියලා. ඉතින් එතකොට අපි ප්‍රායෝගිකව බැලුවාම දැන් අපට ලැබෙන චෙක් එකක් අපි තැන්පත් කරන්න යන්න ඕන ජංගම ගිණුමකමද නැත්නම් වාණිජ බැංකුවකමද කියලා ප්‍රශ්නයක් අපිට එනවා. එහෙම එකක් නෑ නේද දුවේ පුතේ නේද? අපිට ලැබෙන ඕන චෙක්පතක් අපේ තියෙන ඕන ගිණුමක තැන්පත් කරන්න පුළුවන්. ඉතිරි කිරීමේ තැන්පතුවක උනත් අපිට ලැබෙන චෙක් එකක් දාන්න පුළුවන්, තැන්පත් කරන්න පුළුවන්. ඒක නිසා ඒක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. ඉල්ලුම් තැන්පතුවක් ජංගම ගිණුමක් තියෙන කෙනෙකුට විතරයි පුළුවන් චෙක්පත් නිකුත් කරන්න.
හරිද? ඊතරුම් තැන්පතුවක තියෙන කෙනෙකුට චෙක්පත් නිකුත් කරන්න බෑ. හැබැයි ගනුදෙනු කරගන්න පුළුවන්. ලැබෙන චෙක්පතක් ගිණුමේ තැන්පත් කරන්න පුළුවන්. එහෙනම් ඔන්න අපි මූලික වශයෙන් මේ ගිණුම් අතර තියෙන වෙනස්කම් ගැන කතා කරා. එහෙනම් මොනවද අපි කතා කරේ? කලින් අපි කතා කරා ස්ථාවර තැන්පතු සහ ඊතරුම් තැන්පතු අතර වෙනස්කම්. දැන් අපි කතා කරා ඉල්ලුම් තැන්පතු සහ ඊතරුම් තැන්පතු අතර වෙනස්කම්. හොඳයි පුතේ, අපි ඊළඟට බලමු වාණිජ බැංකුවක් සපයන සේවා ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය ඇති කරන බලපෑම. 7 නිපුණතා මට්ටම. 7 වෙනි නිපුණතාවය 5 වෙනි නිපුණතා මට්ටම. එතකොට වාණිජ බැංකුවක් සපයන සේවා විදිහට ඔන්න අපිට දීලා තියෙනවා දුවේ පුතේ නියෝජිත සේවා තියෙනවා. නේද? ඒ කියන්නේ වාණිජ බැංකුවක් නියෝජිතයෙක් විදිහට කටයුතු කරන වෙලාවල් තියෙනවා ව්‍යාපාරවල. ඒ වගේම විද්‍යුත් බැංකු සේවා සපයනවා. අපි විද්‍යුත් ක්‍රමයට ගනුදෙනු කරන්න පුළුවන්. සුරක්ෂිතාගාර පහසුකම් අපේ ගාව තියෙන වටිනා කියන ලිය කියවිලි සහ නැත්නම් අපේ ගාව තියෙන ස්වර්ණාභරණ නේද? ඒ වගේ දේවල් වැදගත් දේවල් බැංකුවේ තියෙන සේප්පුවක අපිට ගිහලා තැන්පත් කරන්න පුළුවන්. එතකොට බැංකුවේ කළමනාකාරීත්වය සතුව එක යතුරුකුත් අපේ ගාව එක යතුරුකුත් තියෙනවා. අපිට මේ යතුරු දෙකම භාවිතා කරලා තමයි මේ සේප්පුව විවෘත කිරීමේ හැකියාව තියෙන්නේ. ඊළඟට ස්වයංක්‍රීය බැංකු සේවා අපි අර කලින් කතා කරා. ඊළඟට විදේශ විනිමය මිලදී ගැනීම සහ විකිණීම වාණිජ බැංකුවකින් කරනවා. කල්බදු සේවා අපි සරලව කියනවා ලීසින් පහසුකම් කියලා කියන්නේ. ආන්න ඒවත් වර්තමානයේ වාණිජ බැංකු පවත්වාගෙන යනවා. ඊට පස්සේ අපේ ගාව මුදල් නැත්තම් හදිසි අවශ්‍යතාවයක් වුණොත් අපේ ගාව තියෙන ස්වර්ණාභරණ හරි නැත්තම් වෙන වත්කමක් තියලා උකසට තියලා උකස් සේවා බැංකුවෙන් ණයක් ගන්න පුළුවන්. ණයපත් සේවා, ඒ වගේම හරපත් සේවා, ඊට පස්සේ ණයවර ලිපි නිකුත් කිරීම. අපි විදේශී වෙළඳාම් පාඩමේදී අපේ දරුවන්ට ණයවර ලිපි නිකුත් කිරීම ගැන තවදුරටත් කතා කරන්න පුළුවන්. ඔන්න ඊළඟට එනවා පුතේ අපේ වැදගත්ම කොටසක් 7.6 නිපුණතා මට්ටම චෙක්පත් භාවිතයෙන් ගනුදෙනු පහසු කරගත හැකි ආකාරය පෙන්වා දෙයි. මේක අපි ටිකක් විස්තරාත්මකව කතා කරන්න ඕනේ. මොකද්ද චෙක්පතක් කියන්නේ? කොහොමද අපි චෙක්පතක් නිර්වචනය කරගන්නේ කියලා. එහෙනම් අපි චෙක්පතක් කියලා කියන්නේ පුතේ ඔන්න ජංගම ගිණුම් හිමියේ තමන්ගේ ගාව තියෙන සල්ලි ජංගම ගිණුම ගිහලා තැන්පත් කරනවා. ඒ තැන්පත් කරාට පස්සේ ජංගම ගිණුමේ තියෙන මුදල් යොදාගෙන අපිට ගෙවීම් කරන්න පුළුවන්. එහෙනම් ජංගම ගිණුමේ තියෙන මුදල් යොදාගෙන ගෙවීම් කිරීම සඳහා අපි ජංගම ගිණුම ආරම්භ කරාම වාණිජ බැංකුවෙන් තැන්පත් කරුවෝ විදිහට ජංගම ගිණුම් හිමියාට දෙනවා චෙක් පොතක්. ඒක තියෙනවා චෙක්පත්. එතකොට ජංගම ගිණුම් හිමියා මොකද කරන්නේ? අර චෙක්පතේ ලියලා මෙච්චර මුදල් ප්‍රමාණයක් මෙන්න මේ පුද්ගලයාට ගෙවන්න කියලා වාණිජ බැංකුවට නියෝගයක් දෙනවා. ඒ චෙක්පත් අරගෙන ගිහිල්ලා පුද්ගලයෙකුට වාණිජ බැංකුවක තැන්පත් කරාම අන්න අපි තැන්පත් කරලා තියෙන අපේ ගිණුමේ තියෙන මුදල් වලින් අර චෙක්පතට ගෙවීම කරනවා. එහෙනම් ඔන්න ඔය කියන සිද්ධිය ඇසුරෙන් තමයි අපි චෙක්පතක් කියන එක නිර්වචනය කරගන්නවා. මොකක්ද එතකොට චෙක්පතකින් වෙනවා කියලා මම කිව්වේ ජංගම ගිණුම් හිමියෙක් ඉන්නවා. එයාගේ ජංගම ගිණුමෙන් මුදල් ගෙවන්න කියලා කවුරු හරි පුද්ගලයෙක්ව නම් කරනවා. ඒ නම් කරපු පුද්ගලයාට අර වාණිජ බැංකුවෙන් මුදල් ගෙවීමක් කරනවා. ආන්න ඒකට අපි කියනවා චෙක්පතක් කියලා. එහෙනම් ඕන නිර්වචනයක් දීලා තියෙනවා. ජංගම ගිණුම් හිමියෙකු විසින් එහි සඳහන් මුදල එහි නම සඳහන් පුද්ගලයාට හෝ රැගෙන එන පුද්ගලයාට චෙක් එකේ නම තියෙන කෙනා වෙන්න පුළුවන්. නැත්නම් ඒ චෙක් එක අරගෙන එන වෙන කෙනෙකුට වෙන්න පුළුවන්. ගෙවන ලෙසට බැංකුවට කරනු ලබන ලිඛිත නියෝගය. එතකොට කවුද නියෝගය කරන්නේ? ජංගම ගිණුම් හිමියා. කාටද නියෝගය කරන්නේ? වාණිජ බැංකුවට. ආන්න ඒකට අපි කියනවා චෙක්පතක් කියලා. ඊට පස්සේ පුතේ චෙක්පතකට සම්බන්ධ ප්‍රධාන පාර්ශව තියෙනවා. එහෙනම් ප්‍රධානම පාර්ශව 3ක් ඉන්නවා චෙක්පතකට සම්බන්ධ. පළවෙනිම පාර්ශවය තමයි මේ චෙක්පතට මූලිකම වෙන කෙනා ජංගම ගිණුම ආරම්භ කරන කෙනා. එයා තමයි අර වාණිජ බැංකුවට කියන්නේ ඔයා මං වෙනුවෙන් මෙන්න මේ පුද්ගලයාට මෙච්චර මුදල් ප්‍රමාණයක් ගෙවන්න කියලා. නියෝගයක් නේ කරන්නේ, අණ කිරීමක් කරන්නේ. ඒ අණ කරන කෙනා නිසා අපි යාට කියනවා අණකරු කියලා. එහෙනම් චෙක්පතකට සම්බන්ධ පළවෙනිම පාර්ශවය තමයි අණකරු. කවුද අණකරු කියලා කියන්නේ? ජංගම ගිණුම පවත්වාගෙන යන ජංගම ගිණුම් හිමියා. දෙවෙනි එක අණලදු. අණලදු කියන්නේ අරයා අණ කරපු අණ ලැබිච්ච කෙනා. කාටද මේ අණ ලැබෙන්නේ මුදල් ගෙවන්න කියලා? වාණිජ බැංකුවට. එහෙනම් වාණිජ බැංකුව මොකද කරන්නේ? අර ජංගම ගිණුම් හිමියා කරපු නියෝගයට අණට අනුව කටයුතු කරන එක. එහෙනම් දෙවෙනි පාර්ශවයේ තමයි අණලදු, අණ ලැබෙන කෙනා හෙවත් ජංගම ගිණුම පවත්වාගෙන යන වාණිජ බැංකුව. එතකොට අපේ දූල පුතාලා උදාහරණයක් එහෙම දුන්නාම මේවා පටලවා ගන්න. හොඳට මතක තියාගන්න ඕන. ඡේදයක් ඇතුලේ වාණිජ බැංකු දෙකක නම් තියෙන්න පුළුවන්. නමුත්
අනලදු වෙන්නේ නිතරම ජංගම ගිණුම් හිමියා ජංගම ගිණුම පවත්වාගෙන යන වාණිජ බැංකුව. එහෙනම් තුන්වෙනි පාර්ශවයේ තමයි ආදායකයා. කවුද ආදායකයා කියලා කියන්නේ? චෙක් පතක ගෙවීම් ලැබෙන්න ඕනේ කියලා නම සඳහන් කරනවා කෙනෙක්ගේ. අන්නේ නම සඳහන් කරන කෙනාට තමයි අපි කියන්නේ ආදායකයා කියලා. චෙක් පතෙහි නම සඳහන් පුද්ගලයාය. ඔන්න අපේ දෝල පුතාලට තියෙනවා චෙක් පතක ආකෘතියක්. හොඳයි පුතේ අපි බලමු දැන් මේ හිස් චෙක් එකක් නේ බ්ලැන්ක් චෙක් එකක් තියෙනවා. බලමු මේක පුරවන්නේ කොහොමද කියලා. දැන් සාමාන්‍යයෙන් නම් පුතේ චෙක් එකක් ලියනකොට අපි ඉංග්‍රීසි වලින් ලියනවා නම් වැල් අකුරින් ලියන්න ඕනේ. නැත්නම් අපි ටයිප් කරන්න ඕනේ. නැත්නම් සිංහලෙන් ලියනවා නම් ඒත් පැහැදිලි අකුරින් ලියන්න ඕනේ. අපි බලමු චෙක් එක ලියන්නේ කොහොමද කියලා. අපි උඩින්ම තියෙනවා මුලින්ම දිනය. දිනේ තියෙන්නේ අපේ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි ක්‍රමයට මුලින්ම වර්ෂය ලියලා ඊට පස්සේ තමයි මාසය ලියන්නේ. 2020 9 වෙනි මාසේ අපිට කැමති දිනයක් දාන්න පුළුවන් 25. එතකොට මේ දිනේ තමයි චෙක් එක ලියපු දිනේ විදිහට සැලකෙන්නේ. ඊට පස්සේ අපි අර පේ කියලා තියෙන තැනින් මුලින්ම පටන් ගන්න ඕන නම ලියන්න. සනත් නන්දසිරි. එතකොට මේ නම අපි පැහැදිලිව ලියන්න ඕන. අන්නේ ලියවෙන නම තමයි අපි කියන්නේ ආදායකයා කියලා. නේද? ආදායකයා. එතකොට යාට තමයි චෙක් එක ලබන්න අයිතිය තියෙන්නේ. එතකොට නම සම්පූර්ණ කරා මෙතන තියෙනවා හෝ රැගෙන එන්නාට කියලා. එහෙනම් සනත් නන්දසිරිට හෝ මේක අරගෙන එන ඕන කෙනෙකුට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි වටිනාකම ලියන්න ඕනේ ඉලක්කමෙන් සහ අකුරෙන් දෙකෙන්ම. අපි මුලින්ම අකුරෙන් ලියමු. රුපියල් 15000ක් කියලා අපි ලියමුකෝ. රුපියල් 15000ක්. දැන් අපේ දුවල පුතාලා දැක්කම මම නම ලියනකොට අර මුලටම කළා තමයි ලිව්වේ. නැත්තම් එතන අපි හිස්තැනක් තියුවොත් වෙන වචනයක් එදෙන්ට දාගන්න පුළුවන් නේද? 1 ලක්ෂ වගේ දැම්මොත් එමේ 1,150,000ක් වෙනවා. 15000ක්. හරි. එතකොට අපි ඒක වටිනාකම ඉලක්කමෙනුත් ඒ විදිහටම ලියන්න ඕන මුලින්ම පටන් අරගෙන 15000ක් කියලා. ඔව්. හරි නේද? එතකොට ඔන්න අපි චෙක් එක සම්පූර්ණ කරා. එහෙනම් සනත් නන්දසිරිට හෝ රැගෙන එන්නාට ගෙවන්න ඕනේ රුපියල් 15000ක්. දැන් අනකරු මෙතනින් අත්සන් කරන්න ඕනේ. ඔන්න අපි අනකරුගේ අත්සන අපිට යටින් දාන්න පුළුවන්. ගෙවනු කියන විධානයට යටින් අපි අත්සන් කරනවා. ඔය තියෙන්නේ අනකරුගේ අත්සන. හරි පුතේ. එහෙනම් ඔන්න දැන් අපිට පේන්න තියෙන්නේ සම්පූර්ණ කරගත්ත චෙක් එක. එතකොට මෙන්න මේ චෙක් එකේ යට තියෙනවා අපේ දූල පුතාලට පේනවා මේ සුදු පාට තීරුවක්. ඒකට අපි කියන්නේ MICR තීරුව කියලා. නේද? චුම්බක තීන්ත අක්ෂර හැඳුනුම් තීරුව කියලා අපි කියනවා සිංහලෙන්. ඒතර මේකේ පළවෙනියටම තියෙන අංකය මේවා දරුවෝ දැනගන්න ඕනේ. මුලින්ම තියෙන්නේ මේ 220යි 451 කියලා චෙක්පත් අංකය. ඊළඟට දෙවනුව තියෙනවා මේ දෙවනියට තියෙන අංකේ කොටස් දෙකකට වෙන් වෙලා තියෙන මුලින්ම බැංකුවේ අංකය ඊට පස්සේ ශාඛාවේ අංකය. ඊළඟට මේ තුන්වෙනුවට තියෙන්නේ ජංගම ගිණුම් හිමියාගේ මේ මෙතන අස්සම් කරලා තියෙන ජංගම ගිණුම් හිමියාගේ අංකය තමයි මේ ඔබට මෙතනින් දකින්න පුළුවන්. එහෙනම් ඔන්න චෙක් පතක් සම්පූර්ණ කරාට පස්සේ දිස් වෙන විදිය. මම අර පැහැදිලි කරේ මේක ලියන අතරේ මෙන්න මේ වටිනාකම ලියනකොට මුලට අපි ඉඩ තියන්නේ නැහැ පුතේ. තියුවොත් ඉලක්කමක් දාලා වෙනස් කරන්න පුළුවන්. එතකොට වටිනාකම මේකින් ලියනකොටත් එහෙමයි. ඉලක්කමෙන් ලියනකොටත් එහෙමයි. දැන් මෙතන ඕනේ නම් 15000ක් කියලා ලියලා ඕනේ නම් පමණි කියලා අපිට ලියන්න පුළුවන්. හරිද? එතන මේක තමයි සම්පූර්ණ චෙක් එක. ඔන්න දැන් ඕක චෙක් පතක ආකෘතිය. එහෙනම් මේ අපි සම්පූර්ණ කරේ චෙක් පතක තියෙන්න ඕන මූලික අංග ටික. හොඳයි. ඊළඟට පුතේ අපි බලන්න ඕනේ චෙක්පත් වර්ග මොනවද කියලා. එහෙනම් චෙක්පත් වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. එකක් තමයි ධාරක චෙක්පත්, අනිත් එක විධාන චෙක්පත්. ධාරක චෙක්පත් කියන්නේ චෙක්පත දරන ඕනෑම කෙනෙකුට ඒ චෙක්පතේ වටිනාකම ගන්න පුළුවන් ආකාරයේ චෙක්පත් වලට අපි කියන්නේ ධාරක චෙක්පත් කියලා. හරිද? එනම් පිටසන් කිරීමකින් තොරව පැවරිය හැකි හෝ රැගෙන එන්නාට යන යෙදුම සහිත චෙක්පත්ය. අපි අර ඉස්සෙල්ලා එතකොට සම්පූර්ණ කරේ ධාරක චෙක්පතක්. විධාන චෙක්පත් කියන්නේ හෝ රැගෙන එන්නාට යන පදය කපා හැර ඇති ආදායකයා හෝ ඔහුගේ විධානයට පමණක් චෙක්පතේ සඳහන් මුදල ගෙවන චෙක්පත් මින් අදහස. එහෙනම් ඒ වගේ චෙක් එකකට වටිනාකම ගන්න පුළුවන් ඉන්නේ පුතේ අර තිබිච්ච ආදායකයාට එයාගේ නමින් හෝ එයා නියෝග කරන වෙනත් කෙනෙකුට විතරයි. එහෙනම් එයා නියෝග කරනවා නම් ඒ චෙක් එක වෙන කෙනෙකුට දෙන්න. එයා ඒ චෙක්පත පිටසන් කරන්න ඕනේ. අපි ඒක ඉදිරියේදී කතා කරමු. එහෙනම් චෙක්පත් වර්ග දෙකයි ධාරක චෙක්පත් සහ විධාන චෙක්පත්.
ඊළඟට අපි කතා කරනවා පුතේ චෙක්පත් රේඛනය ගැන. චෙක්පතක් රේඛනය කරනවා කියලා කියන්නේ චෙක්පතකින් ගෙවීම් කිරීමේදී ඒ ගෙවීම් ලැබීම ගිණුමක් හරහාම වෙන්න ඕන කියලා තහවුරු කරගන්න. ඒක තමයි චෙක් එකක් රේඛනය කරන එකේ අරමුණ වෙන්නේ. එහෙනම් චෙක් එකක් රේඛනය කරලා අපි බලාපොරොත්තු වෙන චෙක් එකට අමතර ආරක්ෂාවක් සැලසීම. එතකොට රේඛනය කොටස් දෙකයි. මොකද්ද රේඛනය කියලා කියන්නේ? චෙක්පතේ මුහුණත හරහා සමාන්තර රේඛා දෙකක් ඇඳීම හෝ වාණිජ බැංකුවක නමක් සඳහන් කිරීම. එහෙනම් මේ සමාන්තර රේඛා දෙක ඇතුලේ පිළිගත් විවිධ යෙදුම් යොදන්න පුළුවන්. අපි බලමු එකක් සාමාන්‍ය රේඛනය. ඔන්න ඔය දැන් තිරේ ඕගලන්ට දිස්සෙන්න පුදුල පුතාලට සාමාන්‍ය රේඛනය. ඔන්න සමාන්තර රේඛා දෙකක් තියෙනවා. අංක 1. එහෙනම් මේ වගේ රේඛනයක් තියෙන චෙක් එකකට මුදල් ගන්න නම් අනිවාර්යයෙන්ම ගිණුමක තැන්පත් කරන්න ඕනේ. දෙවෙනි එක තියෙනවා ගනුදෙනු කළ නොහැක. දැන් ඔන්න අපේ දරුවෝ පටලවා ගන්නවා. මේ ගනුදෙනු කළ නොහැක කියන්නේ පුතේ මේ වගේ රේඛනයක් තියෙන චෙක් එකක් වෙන කෙනෙකුට දෙන්න බෑ කියන එක නෙමෙයි. දෙන්න පුළුවන් වෙන කෙනෙකුට. හැබැයි මේ චෙක් එක පවරන කෙනාට තියෙන අයිතියට වඩා හොඳ අයිතියක් පැවරුම ලබන කෙනාට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ පුතේ කවුරු හරි කෙනෙක් චෙක් එකක් හොරකම් කරනවා. හැබැයි හොරකම් කරන්න කලින් ජංගම ගිණුම් හිමියා මේ චෙක් එක රේඛනය කරලා තිබුණා ගනුදෙනු කළ නොහැක කියලා. එහෙනම් හොරකම් කරපු කෙනා දන්නවා තමන් හොරකම් කරා කියලා. හැබැයි එයාගෙන් ගන්න කෙනා දන්නේ නැහැ මේක හොරකම් කරපු චෙක් පතක් කියලා. එතකොට අර තුන්වෙනියට සම්බන්ධ වෙන පාර්ශවයේ හොඳ චේතනාවකින් මේ චෙක් පත ගත්තත් එයාට හිමි වෙන්නේ අර දෙවෙනියට තිබිච්ච හොරකම් කරපු හොර අයිතිය තමයි. ඒක තමයි මේ ගනුදෙනු කළ නොහැක කියන එකෙන් අදහස් කරන්නේ. ආදායකයාගේ ගිණුමට පමණි කියලා තියෙනවා තුන්වෙනි එකේ. ගිණුමකට තැන්පත් කළා තමයි ගන්න වෙන්නේ. හැබැයි අර චෙක් එකේ සඳහන් වෙන ආදායකයාගේ නමින්ම මොනවා හරි බැංකුවක එයාගේ නමින් තියෙන ගිණුමකට විතරයි මේ චෙක් එක තැන්පත් කරන්න පුළුවන්. එහෙනම් පුතේ ඇත්තටම පවරන්න බැරි චෙක් එක වෙන්නේ මෙන්න මේක. ආදායකයාගේ ගිණුමට පමණයි. එයාගේ ගිණුමටම තමයි මුදල් දාන්න ඕනේ. මෙතන තියෙනවා 20000ක් දක්වා පමණි කියලා. ඒකේ තේරුම චෙක් පතේ වටිනාකම විදිහට තියෙන්න ඕනේ 20000ක් දක්වා විතරයි. එතනින් එහා වටිනාකමක් තියෙන්න බෑ. ඉතින් දැන් දරුවෝ තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඕක මොකටද ඕකයා පහුලියන්නේ 20000යි කියලා වටිනාකම එතනම දැම්මනම් ඉවරයිනේ කියලා. මේ වගේ රේඛනයක් වැදගත් වෙන්නේ පුතේ සමහර වෙලාවල් තියෙනවා අපිට ඒ වටිනාකම නිශ්චිතවම අපි දන්නේ නැති. ආසන්න වශයෙන් අපි හිතනවා මේකේ වටිනාකම උඩරිම මේ වගේ ගාණක් යයි කියලා. එහෙනම් අපි වටිනාකම දාගන්න කියලා චෙක් එක නිකුත් කරලා දෙනවා. හැබැයි එයා කැමති ඕනම වටිනාකමක් දාගන්න එක වළක්වන්න වටිනාකම සීමා කිරීම සඳහා අපි මේ වගේ රේඛනයක් යොදා ගන්න. එහෙනම් මේ තියෙන්නේ සාමාන්‍ය රේඛනය. ඊළඟට අපි බලමු විශේෂ රේඛනය. එහෙනම් කළු පාට අකුරින් තිබුණේ සාමාන්‍ය රේඛන. ඒ සියල්ලම දැන් කළු පාට අකුරුත් එක්ක මේ උදාහරණ රතු පාට අකුරු ටික එකතු වුණාම ඔන්න විශේෂ රේඛනයක් වුණා. 아무තු දෙයක් උනේ නැහැ. උනේ ඕගොල්ලන්ට පේනවා හැම එකකම වාණිජ බැංකුවක නමක් සඳහන් වෙච්ච එක විතරයි. එහෙනම් සාමාන්‍ය රේඛනයට වඩා විශේෂ රේඛනයේදී වෙනසක් තියෙනවා. සාමාන්‍ය රේඛනයේදී සමාන්තර රේඛා දෙක තිබීම අනිවාර්යයි. නමුත් විශේෂ රේඛනයේදී මේ බැංකුවේ නම විතරක් තිබුණත් ඒක රේඛනයක් බවට පත් වෙනවා. එහෙනම් මේවය තේරුම ආයේ නැවත කියන්න දෙයක් නැහැ. මෙහෙම රේඛනය කරාම රේඛනයේ සඳහන් බැංකුවක තියෙන ගිණුමකට දාලා තැන්පත් කළා විතරයි අපිට මුදල් ගන්න වෙන්නේ. එතකොට වෙනස ඒකයි. හරිනේ? එහෙනම් ඔන්න සාමාන්‍ය රේඛනයේ විශේෂ රේඛනය කියලා චෙක්පත් රේඛනය කිරීම ප්‍රධාන කොටස් දෙකයි. ඊළඟට තියෙනවා පුතේ චෙක්පත් අගරු වීම නේද? අගරු කියන්නේ ගරු කරන්නේ නැහැ කියන එකනේ. එහෙනම් චෙක්පතක් බැංකුවට ඉදිරිපත් කරාට පස්සේ බැංකුව විසින් ඒ චෙක්පතට ගෙවීම කරන එක ප්‍රතික්ෂේප කරනවා නම් අන්න අපි ඒකට කියනවා චෙක්පත් අගරු වීම කියලා. ගෙවීම සඳහා බැංකුවට ඉදිරිපත් කළ චෙක්පතකට මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කිරීම මින් අදහස් වේ. ඊළඟට මම අර කලින් කිව්වා පිටසන් කරන්න ඕනේ කියලා. පිටසන් කිරීමකින් බලාපොරොත්තු වෙන්නේ චෙක් පතකට යම් පුද්ගලයෙකුට තියෙන අයිතිය තව කෙනෙකුට පැවරීම. සාමාන්‍යයෙන් අපි සම්ප්‍රදායානුකූලව න්‍යායාත්මකව කරන්නේ චෙක් පතක් පිටසන් කරන්න චෙක් පතේ පිටුපස පැත්ත හැරෙව්වහම මේකේ තියෙනවා පිටසන් සඳහා කියලා වෙනම කොටසක් එන්ඩෝස්මන්ට් කියලා ගහලා වෙනම කොටසක්. අන්න එතන අපි අර ආදායකයාගේ තිබුණ නම ඒ විදිහටම ලියන්න ඕන චෙක් පතේ පිටුපස. ඒකට අපි කියනවා චෙක්පත් පිටසන් කිරීම කියලා. එතකොට චෙක්පතක් පිටසන් කිරීමෙන් වෙන්නේ චෙක්පතේ අයිතිය වෙනත් කෙනෙකුට පැවරීම. ඒ වගේම අර විධාන චෙක්පතක් වුණත් පිටසන් කරලා පැවරුවොත් එහෙම අන්න ඒක ධාරක චෙක්පතක් බවට පත් වෙනවා. අර පිටසන ලැබිච්ච ඕනම කෙනෙකුට පිටසන් කරාට පස්සේ ඒ වටිනාකම නැවත ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කතා කරන්න වෙන්නේ හරපත් සහ ණයපත් අතර වෙනස. පුතේ අපි මේ ටික කතා කරන්නේ විද්‍යුත් මුදල් වලට
ආශ්‍රිතව. ඒක නිසා විද්‍යුත් මුදල් ගැන කතා කරනකොට තමයි අපි මුලින්ම හරපත් ණයපත් ගැන කතා කරන්න වෙන්නේ. මම දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි කෙටියෙන් කතා කරමු. නැවත මේ පාඩමේදී ඔයගොල්ලන්ට ප්‍රශ්න වලට උත්තර ලියන විදිහත් එක්ක නැවත පුනරීක්ෂණ ප්‍රශ්න කිහිපයක් අපි සාකච්ඡා කරනවා. එතනදී අපි විද්‍යුත් මුදල් ගැන නැවත වැඩිදුර කතා කරන්නම්. අපි කෙටියෙන් ගත්තොත් හරපත් සහ ණයපත් කියලා කියන්නේ හරපත් කියන්නේ අපේ ගාව තියෙන සල්ලි ටික අපි ගිණුමක දාලා ඒ ගිණුමේ තියෙන මුදල් අඩු වෙන විදිහට ගෙවීම් කරන්න අපිට ලබා දෙනවා කාඩ් පතක්. අන්න ඒ කාඩ් එකට අපි කියන්නේ හරපත කියලා. ණයපත කියන්නේ අපිට බැංකුවකට ගිහිල්ලා කියන්න පුළුවන් මට ණය මුදලක් දෙන්න. හැබැයි සල්ලි වලින් එපා කාඩ් එකකින් දෙන්න. ඒක තමයි සරලම අදහස. එහෙනම් මම බැංකුවකට ගිහිල්ලා ණයක් ගන්නවා. මට ණය මුදලේ වටිනාකම දෙන්නේ කාඩ් එකකින්. ඒකට ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒ දෙක අතර වෙනස්කම් තමයි ඔය කතා කරලා තියෙන්නේ. ලබා ගැනීමට බැංකු ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වේ හරපත්වල. ණයපත්වල ලබා ගැනීමට බැංකු ගිණුමක් තිබීම අවශ්‍ය නොවේ. ගිණුමේ මුදල් භාවිතා කර භාණ්ඩ මිලදී ගන්න පුළුවන් හරපත්වල. ණයපත්වල ණයපදනමින් භාණ්ඩ මිලදී ගත හැකිය. හැබැයි මේක සමානකම මේ දෙකෙන්ම භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. හරපත්වල භාණ්ඩ මිලදී ගන්න තමන්ගේ ගිණුමේ තියෙන සල්ලි භාවිතා කරලා. ණයපත්වල භාණ්ඩ මිලදී ගන්නේ ණය මුදලක් භාවිතා කරලා. ඊළඟට හරපතකින් මුදල් ලබා ගැනීමේදී පොලියක් අය නොවේ. ඒ කියන්නේ පුතේ අපේ ගාව තියෙන හරපතෙන් අපිට ATM කාඩ් එකකට දාලා සල්ලි ගන්න පුළුවන් ATM මැෂින් එකට දාලා. එහෙම ගත්ත කියලා ඒ ගන්න ඒවට පොලියක් අය කරන්නේ නැහැ. නමුත් ණයපතකින් අපි මුදල් ගන්නවා නම් ණයපතේ වටිනාකමෙන් සාමාන්‍යයෙන් 150ක් අපිට මුදලින් ගන්න පුළුවන්. එතකොට මේ මුදල අපි ගන්නෙත් ණයක් වශයෙන්නේ. අන්න ඒ නිසා හැම මුදල් අපි ගත්තොත් ඒ මුදලට පොලියක් අය කරනවා. ඊළඟට හරපතක් ලබා ගන්න එක ලේසි. අපිට account එකක් තියෙනවා නම් අපි පටන් ගන්නකොට මහාන ඉතිරි කිරීමේ ගිණුම ඔබට ATM පහසුකම් සහ හරපත් පහසුකම් අවශ්‍යද කියලා. ලබා ගන්න පහසුයි. ණයපතක් එහෙම දෙන්නේ නැහැ. අපිට හොඳ මූල්‍ය පෞද්ගලිකත්වයක් තියෙන්න ඕන. ආදායමක් පෙන්වන්න පුළුවන් වෙන්න ඕන නේද? අපි ණය වෙලා නැති වෙන්න ඕන. ණය වෙලා අපි වාර්තා වෙලා නැති වෙන්න ඕන. ණය ගෙවීම පැහැර හැරලා කියලා. එහෙම තියෙනවා නම් තමයි අපිට ණයපතක් දෙන්නේ. එතකොට හරපත් වලට සාපේක්ෂව ණයපත් ගන්න එක ටිකක් අපහසුයි. එහෙනම් ඔන්න හරපත් සහ ණයපත් අතර වෙනසත් අපි කතා කරා. එහෙනම් පුතේ අපි බලමු විද්‍යුත් මුදල් වලින් ගනුදෙනු කිරීමේ වාසි මොනවද කියලා. ඔන්න පළවෙනි වාසිය තියෙනවා ආරක්ෂාකාරී බවින් වැඩි. අපි එතකොට සල්ලි අරගෙන සාක්කුවේ දාගෙන යනවා වගේ නේද? ගොඩක් සල්ලි අරන් යනවා නම් පොට්ටනියක ගහගෙන මල්ලක අරගෙන යනවා වගේ අරන් යන්න ඕනේ නැහැ. කාඩ් එකක් තියෙන අපිට ආරක්ෂාකාරීව පහසුවෙන් අරගෙන යන්න පුළුවන්. ඒ වගේම පැය 24 පුරාම අපිට මේ කාඩ් එක භාවිතා කරලා ගනුදෙනු කරන්න පුළුවන්, ගෙවීම් කරන්න පුළුවන්. ගෙවීම් කටයුතු පහසුයි. මුදල් ගණන් කර ඉන්නවා වගේ නෑ. කාඩ් එක දුන්නා ගනුදෙනු කරගත්ත ආවා. විවිධ ප්‍රතිලාභ හිමි වෙනවා. අපි දන්නවා ව්‍යාපාර ආයතන විවිධ වට්ටම් පහසුකම් එහෙම ලබා දෙනවා. ඒ වගේම දේශීය ගනුදෙනු වලට වගේම අපිට විදේශීය ගනුදෙනු සඳහා මේ කාඩ්පත යොදා ගන්න පුළුවන්. ඊළඟට දැන් වාසි කතා කරා වගේම පුතේ අපි බලමු විද්‍යුත් මුදලින් ගනුදෙනු කිරීමේ අවාසි මොනවද කියලා. පළවෙනිම දේ තමයි වංචනික ක්‍රියා සිදු වෙන්න පුළුවන්. තාක්ෂණය දියුණු වෙනකොට වාසි වගේම අවාසිත් තියෙනවා. අපේ කාඩ්පත් අංක සහ කාඩ්පත් ව්‍යාජ ලෙස මුද්‍රණය කරලා වංචා සිදු කරන්න පුළුවන්. පොලි හා ප්‍රමාද ගාස්තු වගේ පිරිවැය දරන්න වෙනවා. අපි හරි අවබෝධයකින් යුතුව භාවිතා නොකරොත් ඊළඟට අනවශ්‍ය පරිභෝජන රටාවකට හුරු වෙනවා. දැන් අතේ මුදල් තිබුණ නැත්නම් අපි භාණ්ඩ මිලදී ගන්නෑ. නමුත් දැන් ණයපතක් වගේ තිබුණොත් එහෙම අපිට ණය සීමාවක් දීලා තියෙනවා. ඒ නිසා අපි අත්‍යවශ්‍ය නොවුනත් දැක්කහම අපිට ගන්න හිතෙනවා. අපි කියනවා ආවේග මිලට ගැනීම කියලා ඒවට. ඊළඟට තාක්ෂණික දෝෂ නිසා යම් බාධා මතුවෙන්න පුළුවන්. යන්ත්‍රයේ ක්‍රියාත්මක වෙලා නැති වෙලාවක මොන හරි ආක්‍රමිකතාවයක් වෙලා තියෙන වෙලාවක අපිට යම් බාධා මතුවෙන්න පුළුවන්. ඊළඟට අපි ගමේ කඩේ ගිහිල්ලා තේ එකක් බීලා ප්ලේන් ටී එකක් බීලා අපිට ගමේ කඩේ මුදලාලිට මේ කාඩ් එකක් දීලා විද්‍යුත් මුදල් වලින් ගනුදෙනු කරන්න බෑ. ඒ වගේම අමතර පිරිවැයක් දැරිය යුතු වීම. මේ අමතර පිරිවැයක් කියන්නේ පුතේ මුදල් වලින් ගනුදෙනු කරනවා වගේ නෙමෙයි. අපි විද්‍යුත් මුදල් වලින් ගනුදෙනු කරද්දී උදාහරණයක් විදිහට කාඩ් එකක් ගන්නවා නම් අපි ක්‍රෙඩිට් කාඩ් එකක් ඩෙබිට් කාඩ් එකක් වාර්ෂික ගාස්තුවක් ගෙවන්න වෙනවා. ඒක තමයි අපි අමතර පිරිවැයක් දැරිය යුතු වීම කියලා කියන්නේ. එහෙනම් ඔන්න අපි අද දවසේ විද්‍යුත් මුදල් කියන කොටස තමයි අවසාන වශයෙන් සාකච්ඡා කරේ. නිපුණතාවය 7 මුදල් කියන පාඩමට අදාළව. එහෙනම් 7 වෙනි නිපුණතාවයට අදාළව මුදල් කියන්නේ මොනවද? මූල්‍ය ආයතන කියන්නේ මොනවද? ඒවායේ කාර්යභාරයන් මොනවද? මූල්‍ය උපකරණ මොනවද කියන එක ගැන අපි අපේ දරුවොත් එක්ක සාකච්ඡා කරා. ඒ වගේම මතක් කිරීමක් කරන්න ඕනේ. ඔයාලා මේ විකාශනය වෙන වැඩසටහන ඕගලන්ට නැවත නරඹන්න පුළුවන් අපේ ජාතික අධ්‍යාපන ආයතනයේ YouTube නාලිකාව channel NIE channel එක subscribe කරලා
මේ වැඩසටහන නැවත නරඹන්න හැකියාව තියෙනවා. නැවතත් මේ වගේ වැඩසටහනකින් අපි මුණ ගැහෙමු. එතකන් ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්න. මේ සියලුම දූ දරුවන්ට ආයුබෝවන්.